අයිබෝන් ඔබට සුබම සුබවාදී දවසක් දිනයක් ප්‍රාර්ථනා කරමින් අදත් අප සූදානම් වන්නේ ඔබේ ජීවිතයේ බොහෝ ගැටලු සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඒවට ලබාගත හැකි විසඳුම් පිළිබඳව කතා කරමු. ජීවිතයේ බොහෝ වෙලාවට පැමිණෙන දුක් පිළිබඳව එහෙම නැත්නම් පැමිණෙනා වූ ගැටලු පිළිබඳව ඔබ නිරන්තරයෙන් විසඳුම් සොයනවා වෙන්නට පුළුවන්. ඒ හැම ගැටලුවකටම විසඳුමක් එහෙම නැත්නම් පිළිතුරක් තිබෙන වගේ අප නිරන්තරයෙන් ඔබට සපත කළ කාරණාව. ඉතින් මේ විසඳුම් සොයන්නා වූ ගමනේ විසඳුම් පිළිබඳව කතා කරන්නා වූ ගමනේ තවත් එක්තරා අපූර්ව පරිච්ඡේදයක් ගත වෙමින් තිබෙනවා. අද දවසේ ඔබ වෙනුවෙන් ඔබේ ගැටලු පිළිබඳව නැත්නම් සමාජයේ බොහෝ වෙලාවට කතා කළ යුතු කරුණු පිළිබඳව අද දවසේත් අපි කතා කරන්න සූදානම්ින් ඉන්නේ. මේ වැඩසටහන සුපුරුදු පරිදි අදත් පෝෂණය කිරීමේ කාරණාව සමග අදත් අප සමග එකාසු වෙන්නේ නීතිඥ චන්දන උඩගෙදර මහත්මයා. අයිබෝන්. අපි එහෙම කියද්දි චන්දන මහත්මයා විශේෂයෙන්ම අප මුලින් පූර්විකාවක් සැපුවා වගේම සමාජයේ බොහෝ දේවල් බොහෝ වෙලාවට සමාජයේ මහා කතිකාවල් බවට පත් වෙනවා. ඒ තුල සමාජයේ යම්කිසි මතවාදයන් ගොඩනැගෙනවා. වර්තමානයේ වන විට අපිට අහන්න දකින්න ලැබෙන කාරණාවක් තමයි විශේෂයෙන්ම විශ්වවිද්‍යාල දරුවන් පිළිබඳව කතා කරද්දී. ඔවුන් හා බැඳෙන එක්තරා කාරණයක් තමයි විශේෂයෙන් විශ්වවිද්‍යාල දරුවෝ කිව්ව ගමන්ම ඔළුවට එන කාරණාව තමයි නවකවාදී කියන කාරණාව. දැන් ඒ පිළිබඳව කතා කරන්න ඉස්සලා අපිට දුරකථන නැමතුමක් තියෙනවා. අපි ඒට සවන් දීලා අවස්ථාව උදා කරගමු. අයිබෝන් ඔබට කවුද කතා කරන්නේ? හලෝ මේ කෑගල්ලෙන් කතා කරන්නේ ධර්ම කියලා. සර් මට මේ අපේ ඉඩම ගැන පොත් ප්‍රශ්නයක් තියෙනවා. ඉඩමට නඩු තියෙනවා. මගේ මස්සිනා තමයි හොරෙන් ඉඩම ලියවලා තියෙන්නේ තාත්තට කියලා. ඒක දැන් තාත්තට ලියවගන්න තරමන් තාත්තගෙන් අපි යවුවා ලිව්වද කියලා නෑ කියන තාත්තා ලිව්වේ නෑ කිව්වා. ඒ තාත්තට වංචාවක් ඉස්සෙල්ලා වගේ මෙයා ලියාගෙන තියෙනවා. ඊට පස්සේ අපි තාත්තා ඉන්න වෙලේ ඒක කැන්සල් කරලා නැවත අපිට ලියලා දුන්නා දැන් තාත්තා. ඔව්. ලියලා දුන්නාට පස්සේ තාත්තා නැති වුණ අවුරුද්දක් දෙකක් වගේ ඉඳලා ඊට පස්සේ මේ මස්සින ආපහු නැවත නඩුවක් දැම්ම අපි වංචාවට ලියාගත්තා කියලා සර්. දැන් ඉතින් එයා නඩු දැන් තාත්තත් නැති නිසා දැන් නඩුවක් යනවා. ඒක මොකක්ද වෙන්නේ කියලා අහගන්න දැන් අපි තමයි ගේ දොර හැදුවේ ඔක්කොම ග්‍රාම සාහිතික ඔක්කොම තියෙන්නේ අපිට තමයි. මෙයා තමයි වංචාවක් කරේ. එතකොට සුධර්ම දැන් ඔයා ඔබතුමියෝ කියන විදිහට දැන් මහේස්ත්‍රාත් උසාවියේ කූටලේඛන හැදීම සම්බන්ධයෙන් නඩුවක් වෙනම පවර්ලා තියෙනවද කොහොමද තත්ත්වය? නඩුවක් දාලා තියෙන්නේ වෙනම තමයි එයා මේ මහේස්ත්‍රාත් උසාවියේ. ඔව්. කූටලේඛන හැදීම සම්බන්ධයෙන්. ඔව්. එතකොට දැන් පියා මියගොස් සිටින නිසා දැන් පියාගේ පැරණි අස්සන් සමග ඔය මේ ඔබ දෙවනියට සැකසු ඔක්කොම තියෙනවා සර්. පොලිසියෙන් කැමින්නේ දැම්මා මේ තාත්තා මේ අයියට ලිව්වේ නෑ කියලා. ඒ නිසා මේ පොලිසියේ සහතිකයන් තියෙනවා. දැන් නඩුව පවතින්නේ මොන අධියරකද දැන් මහේස්ත්‍රාත් උසාවියේ අපරාධ නඩුව පවතින්නේ මේ මොහොත වෙන විට? දැන් ආයේ පෙබරවාරි දැන් 24 තියෙනවා. මට එච්චර තේරුම් නැහැ නඩු කියන්නේ. ඉතින් අපිට ඒක මට ගිහිලා වැඩිම තේරුම් නැහැ. හරි අපි ඒ පිළිබඳව පොඩි පැහැදිලි කර දීමක් කරමු ඉන්දික මහත්මයා. දැන් සුධර්ම මහත්මිය අහන ඍජු ප්‍රශ්නේ තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයක කොහොමද නඩුවක් විභාග වෙන්නේ මොනවද මුල් අවස්ථාව කියන කාරණේ සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කරා නම් මම හිතන්නේ එතිමේට පැහැදිලි වෙයි. දැන් ඔතනදී තියෙන ගැටලුව තමයි කූටලේඛන සෑදීම කියන චෝදනාව තමයි ඔතනදී ගොඩක් වෙලාට එන්නේ. ඒ කියන්නේ හොර අස්සන් ගහලා වෙන කෙනෙකුගේ අස්සනක් අපි ව්‍යාජ විදියට භාවිතා කරනවා නම් එතන පැහැදිලිවම මේක අපරාධ වරදක් ඉන්දික මහත්මයා. එතකොට දැන් සුධර්ම මහත්මියට තියෙන ගැටලුව දැන් සුධර්ම මහත්මියට තේරෙන්නේ මේ නඩුව පවතින මොන අවස්ථාවේදීද කියන කාරණේ. අපි ඒක පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් අපි අර සරලව අපි හිතනවා මේ උසාවියකට ගියපු පමණින්ම නඩුව ඇහෙන්න පටන් ගන්නවා කියලා. එහෙම එකක් නැහැ. පළවෙනියටම සිද්ධ වෙන කාරණේ තමයි අපි කියන B වාර්තා අධීර. B වාර්තා අධීරයේදී කරන්නේ පොලිසිය විසින් එතෙක් හොයාගෙන තියෙන කරුණු කාරණා ගරු විනිසුරුතුමාට ඉදිරිපත් කරනවා දිගින් දිගටම පියවරෙන් පියවර. මේ සම්බන්ධයෙන් ආදර්ශ අස්තන් ලබා ගැනීම, ඒ අස්සන් අත්තකුරු පරීක්ෂකවරයාට යැවීම, ඒ වගේ විවිධ පියවර ගණනාවක් තියෙන ඔය කූටලේඛන සෑදීම සම්බන්ධයෙන් නඩුවක් මුල් අවස්ථාවේ සකසනකොට ඉන්දික මහත්මයා. එතකොට එක්තරා අවස්ථාවකදී වැඩිදුර වාර්තා සියල්ලම අවසන් කරලා ඒක සමහර විට නඩු වාර 5ක් 6ක් වෙන්න පුළුවන්, නඩු වාර 10ක් 15ක් වෙන්නත් පුළුවන්, සමහර විට නඩු වාර 2ක් වගේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ අදාළ ඔප්පුව සම්බන්ධයෙන් පෙර ඔප්පුව ඔය සියලුම කාරණා පොලිසියෙන් හොයාගෙන සුධර්ම මහත්මියගේ කට උත්තර වෙන්න පුළුවන්. අදාළ මස්සිනාගේ ගන්න තියෙන ප්‍රකාශ වෙන්න පුළුවන්. ඔය තොරතුරු දන්න පවුලේ අනිත් අයගේ ප්‍රකාශ වෙන්න පුළුවන්. ඔය සියලුම කරුණු කාරණා හොයාගෙන එක්තරා අවස්ථාවකදී
පොලිසියෙන් සිදු කරනවා චෝදනා පත්‍රයක් සකසනවා. එතකොට මේ චෝදනා පත්‍රය ගරු විනිශ්චයතුමා තමයි ඒක රසම් කරන්නේ. ඒ චෝදනා පත්‍රය ඉදිරිපත් කරාට පස්සේ තමයි නඩුව විභාග වෙන්න පටන් ගන්න. එතකොට දැන් අර ගොඩක් වෙලාවට අපේ සාමාන්‍ය ජනතාවගේ තියෙන පොඩි අදහසක් තියෙනවා අර දිගින් දිගටම නඩු කල් යනවා කියලා. ඔව් සාමාන්‍ය සමාජය තුළ සාමාන්‍ය ජන සමාජයේ තියෙන. ඔව් ඊටාම මේ ප්‍රබලම සහ ඊටාම ජනප්‍රිය මතයක් ඕක. දැන් සමහරවිට මේ ඉඩම් නඩුවක් නේ මේක නම් මේ ආත්මේ බෑ. නැත්නම් මේ පරම්පරාවට මේක විසඳ ගන්න බෑ. එහෙමත් සමාජ කතිකාව. ඔව් එහෙම වෙන්නේ ඉන්දික මහත්මයා ඔය නඩුවක තියෙන අපි කියනවා කැඳවීමේ දින සහ නඩුවක තියෙන මේ විභාගයට නඩුව ගියාට පස්සේ විභාග දින අතර තියෙන වෙනස සාමාන්‍ය ජනතාව හඳුනා නොගැනීම තමයි ඔකට තියෙන ප්‍රධානතම ගැටලුව. කැඳවීමේ දින තමයි වැඩි. කැඳවීමේ දින වැඩි වෙන්නේ නඩුවක චෝදනා පත්‍රය සැකසීමට අවශ්‍ය සෑම අඩුපාඩුවක්ම හොයාගෙන තමයි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නේ. චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරාට පස්සේ ඒ චෝදනා පත්‍රය කියවලා දෙනවා අදාළ චූදිතට. චෝදනා පත්‍රයට ඔහු නිවැරදි කරු කිව්වට පස්සේ තමයි නඩුව විභාග වෙන්නේ. දැන් ඕකත් එක්ක මේ මහත්මයා මම පොඩි වැඩිපුර විනාඩියක් කරන්න මේ කාරණේත් කියන්නම්. දැන් අපේ සාමාන්‍ය ජනතාවගේ පොඩි අදහසක් තියෙනවා මේ පොලිසියට ගිහිල්ලා ප්‍රකාශයක් දුන්න පමණින් එයාගේ ඩියුටි එතනින් ඉවරයි කියලා. කියනවා මම පොලිසියට ගිහලා සාක්ෂියක් දුන්නා කියලා. ඔය සාක්ෂිය කියන වචනේ අපි භාවිතා කරන අධිකරණයේදී පමණයි. පොලිසියට කෙනෙකු කරන ප්‍රකාශය සාක්ෂියක් බවට පරිවර්තනය වෙන්නේ අධිකරණයට ආවට පස්සේ. අධිකරණයට ආවට පස්සේ අපි දකින සාක්ෂි කූඩුව කියලා එකක් තියෙනවා. ඒතර ඔය සාක්ෂි කූඩුවට නැගලා එයා පොලිසියට දුන්න ප්‍රකාශය වේවා වෙනත් ප්‍රකාශයක් කරනවා නම් ඒ අවස්ථාවේදී තමයි ඒක සාක්ෂියක් බවට පරිවර්තනය වෙන්නේ. ඔව් හොඳයි අපි මම හිතන්නේ මේ තව දුරකථනයක් තියෙනවා චන්ද්‍ර මහත්මයා. අපි ඒ සඳහා අවස්ථාව දුමු. මම හිතන්නේ මේ සුධර්ම මහත්මියට ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණ කියලා අපි විශ්වාස කරනවා. අපි සමග ඉන්නවා කුරුණෑගලින් ජයන්ති මහත්මිය. ඔබට ආයුබෝවන්. හොඳයි දුරකථන නම්බර විසඳලා දෙනවා. මම හිතන්නේ අපි අර මුලින් අපි ආරම්භ කරපු කාරණා විශේෂයෙන් විශ්වවිද්‍යාල දරුවන් පිළිබඳව කතා කරා. දැන් විශේෂයෙන් අපිට අහන්න ලැබෙන කාරණා තමයි නවක වදේ පිළිබඳව තත්වයන් විවිධ පාර්ශවයන් අගතියටපත් වෙනවා. ඒක තුවාල ලබනවා. බරපතල විඳිතයන් බවට පත් වෙනවා. දැන් මේක නීතිය තුල විග්‍රහ වෙන්නේ කොයි ආකාරද විශේෂයෙන් දැන් ඔබට මේ පිළිබඳව නීතිඥවරයෙකුට එහාගේ අයිතියක් තියෙනවා. ඔබත් විශ්වවිද්‍යාල සිසුවෙක් නිසා සහ ඔය කඩේම ඔය අත්දැකීම් විඳපු කෙනෙක් නිසා මම හිතන්නේ ඔබට ඒ සඳහා පිළිතුරක් දීමේ හැකියාව පවතී. ඔව් මෙහෙමයි. දැන් අපි හොඳයි අපි ඊට පිළිතුරු දෙන්න කලින් අපිට දුරකථන තුම තියෙනවා කියලා කියනවා බලමු. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ඔව් කුරුණෑගලින් ජයන්ති මහත්මිය. ඔව් මට තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් දෙන්නේ විවාහ වුණාට පස්සේ ඔව් දරුවෙකුත් ඇති වෙනවා. එතකොට එල ඔව් කියන්නේ ඔබතුමිය ඇහෙනවා අපිට. මෙන්න මේකයි මට තියෙන ප්‍රශ්නේ. දැන් දෙන්නේ විවාහ දිවිට පාටකට පස්සේ දරුවෙකුත් ඇති වෙනවා. ඔව් ඒකල අවුරුදු 10ක් 12ක් 15ක් විතර යද්දී ඒ දෙන්න අතර යම්කිසි අරාවුලක් ඇති වෙනවා. ඔව්. මොන හේතුවකද හරි ආරවුලක් ඇති වෙනවා. ඒ වෙනකොට ඒ දෙන්න අලුතෙන්ම ඉඩම් අරන් ගියක් තුනක් හදාගෙන ඉන්නේ. ඔව්. ඔව් එතකොට ඒ ආරවුල අතරදී දෙන්න විදසකම ස්වාමයාගේ දේ දරුවටයි බිරිඳටයි අයිති වෙනවද කියන එක. පැහැදිලි තුමීගේ ගානව. එතකොට දැන් ඔය අදාළ දේපල මිලදී ගැනීම කරන්නේ සැමියාගේ තනි නමටද ඉඩම මිලදී ගන්න. එහෙම නැත්නම් බිරිඳටත් සැමියාටත් දෙදෙනාටම සමායිතියක් තියාගෙනද ඔය ඉඩම මිලදී ගන්න. ගේ හදන ඉඩම. ස්වාමියාට විතරයි සර්. ස්වාමියාගේ තනි අයිතියට තමයි ගන්න. ඔව්. හරි. අපි ඒකට උත්තරයක් දෙමු. අපිට ඔය හා සමානම ප්‍රශ්නයක් ඉදින් මහත්මයා ගිය පාරත් අපිට ඇහුණා මට මතක විදියට. ඔය හා සමානම කාරණයක් එතනදිත් මතු කරේ. අපි සරලම කාරණේ තමයි කෙනෙකුගේ තනි අයිතියට දේපලක් මිලදී ගත්තට පස්සේ එයාට අපි කියනවා සින්නක්කර අයිතියක් ඒ දේපල සම්බන්ධයෙන් තියෙනවා කියලා. දැන් මෙතනදී මේ ප්‍රශ්නේදී සැමියාගේ නමට නම් තනි ඉඩම මිලදී ගන්නේ බිරිඳත් වියදම් කරනවා ගේ හදන්න සැමියාත් ගේ හදන්න වියදම් කරනවා. එතකොට ගැටලුව තමයි දෙන්න අයින් වෙනවා නම් බිරිඳට නෛතික වශයෙන් කොටසක් යනවද කියන කාරණේ. බිරිඳට සහ දරුවා. එතුමිය උත්සාහ කරන්නේ ඒ කාරණේ ඒ පිළිතුර. ඒ පිළිතුර තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් උතන නෛතික වශයෙන් ගත්තොත් එහෙම බිරිඳට සහ දරුවාට අපි කියනවා નિરાයාසයෙන්ම දේපල යන්නේ සැමියා අන්තිම කැමැති පත්‍රයක් රහිතව මිය ගිහිලා තිබ්බොත් පමණයි. ඔව් දැන් අපි ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න වෙයි. තව පොඩි වෙලාවක් පොඩි වෙලාවකින් මම පැහැදිලි කරන්න. ඒ කියන්නේ මෙහෙමයි. ජීවිතුන් අතර ඉන්නකොට සැමියා ජීවිතුන් අතර ඉන්නකොට සැමියාගේ සින්නක්කර නමට තියෙන මේ දේපල ඒ ඉඩම ගේ හැදුවා ඒ දේපල එයාට සම්පූර්ණයෙන්ම වෙන පාර්ශවකරුවෙකුට උනත් බැහැර කිරීමට අයිතියක් තියෙනවා. සරලම කාරණේ තමයි දැන් සැමියාගේ නමට විතරයිනේ මේක තියෙන්නේ. සැමියාට පුළුවන් බිරිඳත් නොවන, දරුවත් නොවන
තමන්ගේ ඥාතියෙකුත් නොවන වෙන ඕනම කෙනෙකුට මේ දේපල සින්නක්කර ලියලා දෙන්න පුළුවන්. එහෙම ලියලා දුන්නොත් බිරිඳටයි දරුවටයි දේපල උරුම වීමක් හම්බෙන්නේ නැහැ. හැබැයි සැමියා එහෙම පැවරීමක් කරන්නේ නැතුව මිය ගියොත්. එතකොට සැමියාගේ දේපල කොටසක් බිරිඳට සහ කොටසක් දරුවාට අනිවාර්යයෙන්ම උරුම අයිතියක් හම්බෙනවා. එහෙම නොවි ඕනනම් සැමියාට පුළුවන් තමන්ගේ නමට සින්නක් කර තියෙන දේවල් ජීවිතුන් අතර ඉන්න කාලේ වෙන ඕන කෙනෙකුට පවරා දෙන්න පුළුවන්. එහෙම කරලා තියෙනවා නම් අයිතියක් හම්බෙන්නේ නැහැ. ඒක තමයි නෛතික වශයෙන් තියෙන தත්ත්වය. ඔව් දැන් මේ නැවත වතාවක් රැඳිලා ඉන්නවා අපේ සමග කෑගල්ලේ සුධර්ම මහත්මිය දුරකථනේ. එතුමිය අවධානය කරන්නේ එතුමියට අපි කියපු කාරණාව යම්කිසි විදිහක පැහැදිලිමක් සිදු වෙන්නේ නැහැ කියන එක. විශේෂයෙන්ම මේ ඇය සඳහන් කරන්නේ පැහැදිලි කරන්න සහ දුරකථන නැවතුම් ලැබීම සම්බන්ධයෙන් දැන් විශේෂයෙන්ම මේ ඇය සඳහන් කරන කාරණාව තමයි දැන් තමන්ගේ පියා මිය ගිහිල්ලා අනික අය දැන් මේ සම්බන්ධයෙන් කූට ලේඛන සකස් කරලා අපිට වෙන්නේ මොකක්ද කියන කාරණාව ඔබතුමා පැහැදිලි කරපු කාරණාව. අපි යම්කිසි මතක් කිරීමක් කළොත් ඒ පිළිබඳව. ඔව් පැහැදිලිම. එතකොට සුධර්ම තාමත් ඕක විභාග වෙලා විභාගයට ගිහිල්ලා නැහැ. ඔබතුමෝ කියන විදිහට ඔය නඩුව. ඔව් සුධර්ම මහත්මිය දුරකථන ඇදින. සුධර්ම මහත්මිය දැන් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විදිහට ඔබතුමියව කැඳවීමක් කරලා මූලික ප්‍රශ්න අහලා ඔබතුමියගෙන් හරස් ප්‍රශ්න අහලා එහෙම අධීරයකට නඩුව පැමිණියාද? හරස් ප්‍රශ්න අහනවා සර්. අහන්නේ මස්සිනාගෙන් තමයි තාම අහන්නේ. මගෙන් අහන්නේ නැහැ තාම. මස්සිනා තමයි නඩුව දැම්මේ සර්. මස්සිනා තමයි නඩුව දැම්මේ ඔයාලට විරුද්ධව. එතකොට හරි එතකොට මේ අපිට පියා ලියලා දුන්නා. හරි එතකොට මේ නඩුවේදී පැමිණිලි කරුවන්නේ මස්සිනා දැන් ඔබතුමියලා මේ නඩුවේ චූදිත වෙලා ඉන්නේ. ඔව් එහෙමයි. හරි එහෙනම් දැන් නඩු විභාග අධීර දැන් තියෙන්නේ. එතකොට ඔබ වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින් ඔබතුමිය වෙනුවෙන් ඉදිරිපත් කරන්න ඕන කරුණු කාරණා ඔහුගෙන් හරස් ප්‍රශ්න අහලා ලබා ගත්තට පස්සේ ඔබතුමියට අවස්ථාවක් හම්බ වෙනවා නඩුවේදී ඔබතුමිය වෙනුවෙන් සාක්ෂි කැඳවීම සඳහා. ඒකට දැම්ම හදිස්සි වෙලා බෑ. පළවෙනියටම පැමිණිල්ලේ නඩුව අවසන් විය යුතුයි. ඉන් පසුව තමයි විත්තිය නඩුව පටන් ගන්න. ඒක අපරාධ නඩුවක වේවා සිවිල් නඩුවක වේවා තත්ත්වය එහෙමයි. එතකොට පැමිණිල්ලේ දැන් ඔය මස්සිනා වෙනුවෙන් මස්සිනා සහ තව සාක්ෂිකරුවන් ඇති ගොනු කරලා ඒ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විභාග කරාට පසුව ඔබතුමියට පුළුවන් ඔබතුමිය වෙනුවෙන් සාක්ෂි දීම සඳහා ඔබතුමියට සාක්ෂි දෙන්න පුළුවන් කූඩුවට නැගලා සහ ඔබතුමිය වෙනුවෙන් වෙනත් පාර්ශ්වකරුවන් කැඳලා සාක්ෂි දෙන්න පුළුවන්. එතකොට දෙපැත්තම සාක්ෂි විභාග කරලා ඉවර වුණාට පසුව තමයි ගරු විනිසුරුතුමන් විසින් තීන්දුව දෙන්නේ කවුද මෙතනදී කූට ලේඛන හදලා තියෙනවද කූට ලේඛන හදලා නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන්. ඒ දෙන තීරණය සම්බන්ධයෙන් ඔබතුමියට අතෘප්තිමත් වෙනවා නම් ඔබතුමියට පුළුවන් අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය නෛතික අයිතිය ඔබතුමියට තියෙනවා. අවස්ථාවල් තිබෙනවා අනිවාර්යයෙන් කරුණු දක්වන්න තමන්ගේ. දැම්මම ඉන්දික මහත්මයා අපිට අර දැන් විභාග වෙන නඩුවක් නෝක විභාගයේ වෙමින් පවතින නඩුවක්. ඒතර විභාග වෙමින් පවතින නඩුවක් නිසා ඒ තීන්දුව මොන පැත්තට හැරෙයිද කියලා අපිට දැන් කියන්න බෑ. අර්ථ නිරූපණයක් දීමේ හැකියාවක් නැහැ. නඩුව අවසන් වන තුරු සිටින්න. ඉන් පසුව ඒ නීතිඥ උපදේශ මත ඔබට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නෛතික වශයෙන් හම්බ වෙනවා. ස්තුතියි සුධර්ම මහත්මිය ඔබට මම හිතන්නේ ඔබට පැහැදිලි වෙන්නට ඇති මේ කාරණේ සම්බන්ධයෙන්. අපි කතා කරමින් හිටියේ විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල ගැටලුව පිළිබඳව. ඔබේ නිර්වචනයේ කොයි වගේද නවක වදේ සම්බන්ධයෙන් නැත්නම් තව අපි සරලව කියනවා නම් සිසුන් අතර ඇති වෙන අරගලයක එක්තරා අතුරුපලයක්. මෙහෙමයි ඉඳිනවා. දැන් අපිත් එක්තරා කාලෙකදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදියට දැන් මට පොඩි පෞද්ගලික කනගාටුවක් ඇතිවෙන දැන් ගිය මාසෙත් පෙරාදෙණි විශ්වවිද්‍යාලයෙන් තමයි ශිෂ්‍යයෝ 4 දෙනෙකුට චෝදනා ඉදිරිපත් වුණා. තවත් ශිෂ්‍යයෙකුට පහර දීමක් කිරීම සම්බන්ධයෙන්. එතකොට ඒ සම්බන්ධයෙන් නඩු විභාග වෙලා උන්ට අප නැතුවත් කාලයක් ඉන්න උනා 7 3ක් විතර අධිකරණේ රක්ෂිත බන්ධනාගාර ඉන්නවා. දැන් ඊයේ හවස වෙච්ච සිද්ධියත් පෙරාදෙණි විශ්වවිද්‍යාල සම්බන්ධ සිද්ධියක්. එතකොට මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙන. ඒ ප්‍රශ්නේ තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදිහට අපිත් යම් යම් ආකාරයට ওই නවකවදයට ලක් වුණා. එතකොට ඒ නවකවදේ තියෙනවා ඔය මිහිරිත් සහ අමිහිරි කොටස් කියන කාරණාවක් තිබෙනවා. පැහැදිලි. දැන් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන නිසාම තමයි විශ්වවිද්‍යාල වේවා වෙනත් උසස් අධ්‍යාපන ආයතන වේවා නවක වදේ සහ වෙනත් වද දීම සම්බන්ධයෙන් වෙනම විශේෂ පනතක් පවා නිර්මාණය කරන්න පාර්ලිමේන්තුව සිද්ධ වුණේ එහෙම ගැටලුවක් ඇති වෙච්ච නිසා. එතකොට දැන් අපේ තියෙන පොඩි මතයක් තියෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අපි විශ්වවිද්‍යාලයේ තුලදී අපිව පාලනය කිරීමට මේ රටේ තියෙන පොදු නීතියට නොහැකිය වගේ පොඩි අදහසක් තියෙනවා. දැන් ඔක හැම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ම සිතේ ඔක තියෙනවා. නමුත් අපි හොඳින් තේරුම් ගත යුතු කාරණේ තමයි අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වුණ පමණින්ම අපිට රටේ තියෙන සාමාන්‍ය නීතියෙන් රටේ තියෙන පොදු සාමාන්‍ය නීතියෙන් පොදු අපරාධ නීතියෙන් අපිට විශේෂ තත්ත්වයක් හිමි වෙන්නේ නැහැ.
දැන් ඔබතුමාට මතකද දැන් අද පේරාදෙණිය විශ්වවිද්‍යාල උපකුලපතිතුමා මට ඇහුණා එක්තරා ප්‍රවෘත්ති නාලිකාවකදී කියන ඔහුට විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර කාරණා සම්බන්ධයෙන් පාලනය කිරීමට පොලිසිය සහ වෙනත් ආයතන අවශ්‍යතාවය තියෙනවා කියලා. ඒක ඉතාම පැහැදිලි කතාවක් ඒක. මොකද අපි හැම වෙලේම උත්සාහ කරන්නේ පාලනාධිකාරී විසින් විශ්වවිද්‍යාලයට පොලිසිය කැඳවීමක් නොකර විශ්වවිද්‍යාල තුල තියෙන ගැටලු निराකරණය කර ගැනීම. ඔබට මේ විදිහ බාධාවකට සමා වෙන්න. දැන් විශේෂයෙන්ම යම්කිසි පරිසරයක හැදිච්ච දරුවෙක් පාසල් අධ්‍යාපනය අවසන් කරලා ඔහු කඩේීමට තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. දැන් මේ විශ්වවිද්‍යාලයට යන දරුවා සමාජය තුළට අනික් පරම්පරාවට නැත්නම් වැඩිහිටියන්ට දැනෙන්නේ මොහුනේ මහා රැඩිකල් තරුණෙක් නැත්නම් නැමෙන්නේ නැති අදහස් තියෙන තරුණයෙක් පිළිබඳව තමයි කතා කරන්නේ. අපි ඒක ගැන කතා කරමු. දුරකථන නැමතුමත් තිබෙනවා මාන්තරෙන්. කවුද කතා කරන්නේ ඔබ? සුරංග. ඔව් සුරංග මහත්මයා කියන්න. මේවයි මට මාත්‍යා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද අවසන් කැමති පත්‍රයක් කියන්නේ මොකද්ද? ඒකේ බලතල කොහොමද පැවරෙන්නේ? විශේෂයෙන් මේ මගේ මාමගේ දීපලක් සම්බන්ධයෙන් මේකට හවුල් තියෙන්නේ. එතකොට මේක පවරන්න ගියාම ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා අනිත් පාර්ශවයන් වලින්. ඔව් දැන් තියෙන අය. ඔව් මහත්මයා දැන් ඔව් දැන් එකී අන්තිම කමිටු පත්‍රය ක්‍රියාත්මක කර ගැනීම සඳහා අධිකරණයට ගිහිල්ලාද තියෙන මේ මොහොතේදී? නෑ කැමති පත්‍රයක් ලියන්න මම අදහස් කරලා තියෙනවා. හරි. තාම ලියලා නෑ. ලියලා නෑ. ඒක බලාත්මකද කියලා පොඩක් ඒකේ නෛතික පසුබිම පොඩක් පැහැදිලි කරලා දෙන්න. හොඳයි අපි උත්තරයක් දෙමු ඒ කාරණේ සම්බන්ධයෙන්. ඔව් හොඳයි. දැන් අන්තිම කැමැති පත්‍රයක් කියන එකේ අති සරල අදහස තමයි කෙනෙක් මරණින් පසුව ඔහුගේ දේපල කොහොමද බෙදලා යන කාරණේ සම්බන්ධයෙන් තමයි පැහැදිලි කරලා කියන්නේ. එතකොට අන්තිම කැමැති පත්‍රයක් සැකසුවොත් ඒ අන්තිම කැමැති පත්‍රයට ඔහු සැකසුවාට පස්සේ පසු අවස්ථාවලදී යම් යම් වෙනස් කිරීම් පවා උඩ කරන්න පුළුවන්. එහෙම මේ විකල්පයක් තියෙනවා. අපි සරලකාර අපි එකට කියන කොඩිසිලි පත්‍රයක් හරහා ඒ දේ කරනවා. උදාහරණයක් විදිහට මම අන්තිම අපි ඉන්දික මහත්මයා අන්තිම කමිටු පත්‍රයක් නිර්මාණය කරලා තියෙනවා. බිරිඳට සහ දරුවන්ට දේපල හිමි විය යුතුයි කියලා. ඉන්දික මහත්මයා දැන් ඕක හදන්න ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ ඉන්දික මහත්මයාට ලොතරැයියක් ඇදෙනවා. දැන් ලොතරැයියේ ඇදෙන සල්ලි ඉන්දික මහත්මයා අන්තිම කමිටු පත්‍රය දාලා නැහනේ. ඒතර ඒ සම්බන්ධයෙන් වෙනම ගිණුමක් ආරම්භ කළා. ඒ ගිණුමෙන් අදාළ මුදල් මෙන්න මේ පුද්ගලයන්ට දිය යුතුයි කියලා අර කලින් හදපු අන්තිම කැමැති පත්‍රයට ඔබතුමන වෙනස්කම් කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නෑ. ඒතකොට ඒ වගේ දැන් මේ මාම හදන අන්තිම කැමැති පත්‍රයට පුළුවන් පසු අවස්ථාවකදී ඔහුට යම් යම් එකතු කිරීම වෙනස් කිරීම කිරීමේ අවස්ථාවක් තියෙනවා. එතකොට අන්තිම කැමැති පත්‍රයක් නිර්මාණය කරාට පස්සේ දැන් මාමා විවාහ වෙලා නැත්තම් එයා විවාහ වුණොත් එක්තරා අවස්ථාවකදී දැන් ඔබ කියන්නේ මේ අන්තිම කැමැති පත්‍රයේ හැදුවට පස්සේ විවාහ වුණොත් ඔහු අර ලියපු අන්තිම කැමැති පත්‍රය අවලංගු වෙනවා. ඒක අපි හොඳින් මතක තබා ගත යුතුයි. ඒ වගේම අන්තිම කැමැති පත්‍රයක් සකසන්නේ ඉන්දික මහත්මයා පිටපත් දෙකකින්. දැන් සාමාන්‍යයෙන් ඔප්පුවක තියෙනවා පිටපත් තුනක්. නීතිඥවරයා ළඟ තබා ගන්න පිටපත, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට යවන පිටපත සහ අපි ඔරිජිනල් එක කියලා කියනවා. අපි ඒක අපේ සේවාදායකයට දෙන පිටපත. එතකොට පිටපත් තුනක් තියෙනවා. හැබැයි අන්තිම කැමැති පත්‍රවල තියෙන පිටපත් දෙකයි. එකක් නීතිඥ මහතා ළඟ තබා ගන්නවා, එකක් සේවාදායක ළඟ තබා ගන්නවා. අන්තිම කැමැති පත්‍රය ප්‍රසිද්ධ ලේඛනයක් නෙවෙයි. අන්තිම කැමැති පත්‍රය ඒක නිසා මේ ලියාපදිංචි කිරීමට අන්තිම කැමැති පත්‍රය යවන්නේ නැහැ. ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට. මොකද එහෙම ගිහිල්ලා ඒක ප්‍රසිද්ධ ලේඛනයක් වුණොත් එහෙම බරපතල ගැටලු දෙන්න පුළුවන්. සමහර වෙලාවට අන්තිම කැමැති පත්‍රය ලියන පුද්ගලයා මේ මිය යාමට මැරීමට පවා උත්සාහ කරන්න පුළුවන් දේපල ලබා ගැනීම සඳහා. ඒක නිසා මේක ඊටාම රහසිගත ලියවිල්ල. දැන් ඔය සමහර චිත්‍රපටිවල එහෙම තියෙන ඉන්දික මහත්මයා මතක ඇති කෙනෙක් මිය ගියාට පස්සේ නීතිඥ මහත්තයෙක් ඇවිල්ලා කළු බෑග් එකක් තියාගෙන ඇවිල්ලා ඊටාම ගැඹිරන්දමින් කියලා දෙනවා මෙයාගේ අන්තිම කමිටු පත්‍රය මෙන්න මේ කියලා. චන්ද්‍රකාන්ත සමයන්න මේ තවත් දුරකථන මතකයක් තියෙනවා අපිට. අයිබෝන් ඔබ කවුද? කොහෙන්ද කතා කරන්නේ? මම ඇලිගොඩ. ඔව්. මංචනායක කියලා. ඔව්. මට තියෙන ප්‍රශ්නේ මේක මම මේ ඇලිගොඩ නගර සීමාවේ ජීවත් වෙන්නේ. ඔව්. එතකොට අපේ මේ කොටස තියෙනවා ගෙවල් 6ක් විතර. ඔව්. අපේ ජලය බැහැගෙන යන්න වැඩ පිළිවෙලක් නැහැ. එතකොට දැන් ගිය මාසේ අපේ ඉඩම් ආසන්නයෙන්ම මේ අතුරු මාර්ගයක් ප්‍රාදේශීය සභාව විසින් සංවර්ධනය කළා. ඒ වෙලාවේ මම ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා දුන්නා මේ අපේ ඉඩම් වල ජලය ආසන්නම මේ හැපැත්තේ තියෙන අඩි 19ක් දුරින් තියෙනවා මේ පොදු කානුවක්. ඒ කානුවට මේක වැහැර කරන්න කියලා. ඔව්. ඒ සංවර්ධනය කරන්න ඉස්සෙල්ලා.
එතෙන්දි කිව්වා මම වියදම් දරන්නම් අපි පෞද්ගලිකව මේකට හියුම් පයිප් පොන්නම් අරන් දෙන්නම් කියලා. ඔව්. අපි. හැබැයි ඒගොල්ලෝ ඒක නොසලකා හැරලා දැන් කානුව එතෙන්ට එකන් ගෙනලා තියෙනවා. ඒ කියන්නේ අපේ පැත්තට කොන්ක්‍රීට් එක දැම්මා, ඒ පැත්තට කොන්ක්‍රීට් එක දැම්මා. හැබැයි කානුවක් වෙන් කරලා තියෙනවා. කානුව අනික් කානුවට සම්බන්ධ කරලා නැහැ. එහෙම කළා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒතකොට දැන් අපිට පොඩි වැස්සකදී අපේ ගෙවල් 6කට යන පාර එහෙම් පිටුම යටේ. මේකට මොකද්ද මේ ගන්න පුළුවන්? ඔව්. එතකොට මංචනායක මහත්මයා දැන් මට මේ පොඩි මේකට පොඩි උත්තරයක් දෙන්න. දැන් ඔබතුමා ඉන්න ජීවත් වෙලා ඉන්න ප්‍රදේශයේ ඔව් ඔය ප්‍රාදේශීය සභාවට අයිති වෙන කොටස සහ නගර සභාවට අයිති වෙන කොටසේ මායිමද ඔබතුමා ඉන්නේ? නෑ අපි ඉන්නේ ප්‍රාදේශ සභාව ඇලිවල තියෙන නගර සභාව නේ ප්‍රාදේශ අපි වඩි 50 ගෙවනවා. ප්‍රාදේශ සභා ප්‍රදේශය තමයි ඔබතුමා ඉන්නේ නේ? බල ප්‍රදේශය. ඔව් එතකොට ප්‍රාදේශීය සභාවෙන් මේ වැඩේ කරන්නේ නැත්තම් ඔව් දැන් කරන්නේ නෑනේ බැලුම් උතන. ඔව් අපි ලිඛිත ඉල්ලීමක් දුන්නා. ඔව් ලිඛිත ඉල්ලීම. එතකොට ඒ සම්බන්ධයෙන් අපි කියන තාක්ෂණික නිලධාරියෙකු ටීයෝ මහත්තුරු කියලා අපි කියන ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා. තාක්ෂණික නිලධාරි මහත්මයෙක් ඇවිල්ලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් යම කරලා බැලුවද මේ අදාළ? ඔව් එතකොට තමයි මේ අර සංවාදනය කිරීම කරලා තිබුණේ. ඉතින් ටීයෝ මහත්තයා ඒක බලලා කිව්වා මේක මට දැන් කරන්න බෑ. මේක බිල් මේ දෙසැම්බර් මාසේ 15 විතර වගේ. දැන් මේක කරන්න ඕන කියලා එයා ඒක එහෙම මුහුත් කරේ නෑ. එතකොට මේ අදාළ සංවර්ධන කිරීම සඳහා ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය අරගෙන තියෙනවද? ඔව් ඒගොල්ලෝ තමයි කරේ. ඒ ප්‍රාදේශීය සභාව අනුමැතිය මත ප්‍රාදේශීය සභාව විසින් තමයි මේ අදාළ කාරණා කරලා තියෙන්නේ. ඔව් පළාත් සභා අරමුදල් වලින්. අරමුදල්. ඒ තමයි තියෙන්නේ. දැන් මෙතන බැලුමට ප්‍රාදේශීය සභාවේ රාජකාරී ක්‍රියාකලාපය පිළිබඳව තමයි බරපතල ගැටලුවක් ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ නිසි ආකාරයෙන් රාජකාරී කරන්නේ නැති ප්‍රශ්නයක් බැලුමට තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් ඒ අදාළ ප්‍රාදේශීය සභාවට විරුද්ධව අපිට අධිකරණයට ගිහිල්ලා රිට් ආඥාවක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඒක පොඩ්ඩක් ටිකක් සංකීර්ණ වැඩපිළිවෙලක්. ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම විධිමත් නීතිඥ සහායක් ලබාගෙන තමයි අදාළ ලේඛන සහ අදාළ දේවල් කෙටුම්පත් කරගන්න ඕනේ. සමහර වෙලාවට එහෙම අදාළ අධිකරණ මාර්ගයට ගියපු ගමම්ම සමතයක් විදිහට අනිත් පැත්තෙන් ප්‍රාදේශ සභාව ඉදිරිපත් කළා මේක කරලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා බැලුමට. ඒ කියන්නේ ඒගොල්ලොත් කැමති නැහැ මේක නඩු මාර්ගයට අරන් යන්න. මොකද මෙතන දේශපාලන කාරණේකුත් තියෙන නිසා. එතකොට ඒකත් එක්ක හොඳම ක්‍රියාමාර්ගය තමයි යලිත් එක්වරක් මේ සම්බන්ධයෙන් විධිමත් ඉල්ලීමක් කරලා බලන්න. නොයසේ නම් අනිවාර්යයෙන්ම ඉන්පසු අධිකරණ මාර්ගයට ඇවිල්ලා ඔබතුමාලට පිට පතන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අයිතියක් තියෙනවා. හැබැයි එතකොට ලේඛන කෙටුම්පත් කරගන්නකොට විශේෂයෙන්ම විධිමත් නීතින් සහායක් අරගෙන තමයි ඒ කාරණේ කරන්න ඕනේ. ඒක ටිකක් පොඩ සංකීර්ණ ක්‍රියාවලියක්. නමුත් පැහැදිලිවම අධිකරණය හරහා මේ ගැටලුවට උත්තර තියෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. ඔව් අපි නතර කරපු තැන අර අන්තිම කමිටු පත්‍රය පිළිබඳ කාරණා ඔබ පැහැදිලි කරමින් හිටියේ. ඒ අතරතුරයි දුරකථන ලැබුණේ. ඔබට තව යමක් උත් කරන්න තියෙනවද? පැහැදිලි. මොකද ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ මේ මහත්මයා බලාගෙන ඇති අන්තිම කමිටු පත්‍රයකින් තමන්ට තියෙන නිශ්චල චංචල දීපල බැංකු ගිණුම් ඔය සියලුම කාරණා තමන්ගේ මරණින් පස්සේ කුමන පුද්ගලයන් විසින් කුමන ආකාරයටද ඒ අදාළ දේපල බෙදලා යන්න කියන එක සකසන්න පුළුවන්. ඒක ඉන්දික මහත්මයා මේ විශාල මුද්දර ගාස්තු වැය වෙන ක්‍රියාවලියක් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ඉන්දික මහත්මයාගේ නිවස ඉන්දික මහත්මයාට සින්නක්කර පුතාට දෙන්න ඕන නම් අනිවාර්යෙන්ම මේක සින්නක්කර ඔප්පු කරලා දෙන්න එපා. අපි සාමාන්‍ය ක්‍රියාමාර්ගයකට ගියොත් ඒතර ඒකට විශාල මුද්දර ගාස්තුවක් වැය වෙනවා. හැබැයි අන්තිම කමිටු පත්‍රයක් හදනකොට එහෙම මොකක්වත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒක ඊටාම අඩු වියදමකින් තමන් මරණයට පස්සේ තමන්ගේ දේපල කොහොමද යන්න ඕනි කියන එක තමන්ගේ නීතිඥ මහත්තයෙක් ළඟට ගිහිල්ලා සාක්ෂිකරුවන් හරහා අදාළ කාරණේ කරන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ සාක්ෂිකා නීතිඥ මහත්තයෙක් හොයාගන්න හම්බෙන්නේ නැහැ කියලා අන්තිම වෙලාවේ. ඒ සමහරට අපි දන්නේ නැහැ අපි අන්තිම වෙලාව මොකක්ද කියලා අපි දන්නේ නැහැ නේද මහත්මයා. අපි නීතිඥ මහත්තයෙක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් සාක්ෂිකරුවන් 5 දෙනෙක් අස්සම් කරලා නීතිඥ මහත්තයෙක් නැතුව සාක්ෂිකරුවන් 5 දෙනෙක් අස්සම් කරලා තමන්ට අන්තිම කමිටු පත්‍රයක් සකසා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතන මම සාමාන්‍යයෙන් පොදුවේ හැමෝටම දෙන උපදේශය තමයි තමන්ට දේපල තියෙනවා නම් ජීවතුන් අතර සිටින කාලයේ මේ දේපල විධිමත් ආකාරයට බැහැර කරන්න. එහෙම බැහැර නොකරන නිසා තමයි විශාල වශයෙන් ආරවුල ඇති වෙලා තියෙන්නේ. තමන්ට එහෙම විධිමත් ආකාරයට සින්නක් කර උපහරහා වූ තෑගි උපහරහා හරි බාර දීමට හැකියාවක් නැත්නම් ඒක වියදම් අධිකයි කියලා හිතනවා නම් සරලම ක්‍රියාමාර්ගය තමයි අන්තිම කමිටු පත්‍රයක් කරහා ඒ අදාළ දේපල බැහැර කිරීම කරන එක. වැදගත් වෙන කාරණේ තමයි
අන්තිම කැමැති පත්‍රයක් තියෙන වෙලාවට ඒ අන්තිම කැමැති පත්‍රය අපි අධිකරණය හරහා තමයි ක්‍රියාත්මක කරවාගත යුත්තේ. එතකොට අර අපි කියනවා මේ ඇඩ්මිනිස්ට්‍රාසි කාර්යවරයෙක් පත් කිරීමක් සිදු කරනවා. අපි කියන පොලිමක් කාර්යයක් හෝ ඇඩ්මිනිස්ට්‍රාසි කාර්යවරයෙක් පත් කිරීමක් සිදු කරනවා. ඒ හරහා තමයි අදාළ අන්තිම කැමැති පත්‍රයේ තියෙන දේපල කොයි ආකාරයට විධිමත්ව බෙදීමේ කියන එක ක්‍රියාත්මක කරවගන්න සිද්ධ වෙන්නේ අධිකරණය හරහා. ඔය කාරණා ටික තමයි අපිට සරලව කියන්න තියෙන්නේ. හොඳයි හිතවතුනි අපි වෙළඳ විරාමයක් ලබා ගන්නටයි සූදානම් වන්නේ. විරාමයෙන් අනතුරුව අපි කතා කරනවා අපිට ලිපි මගින් දන්වා තිබෙන බොහෝ තොරතුරු බොහෝ ගැටලු පිළිබඳව. විශේෂයෙන්ම එච්.එම්. විජේසූරිය මහත්මයා නාවුල සිට යොමු කරපු ගැටලුවට ඔබට විසඳුමක් ලැබෙනවා රැඳී සිටින අප සමග. විරාමයෙන් අනතුරුව අපි නැවතත් හමු වෙනවා නීතිය වැඩසටහන සමග. හිතවතුනි අපි නැවතත් ඔබ හා එක්කාසු වෙන්නේ නීතිය වැඩසටහන සමග. විශේෂයෙන්ම චන්ද්‍ර මහත්මයා අපි කතා කරමින් හිටපු කාරණාත් එක්කලා මේ අපි උත්සාහ කරේ නිරන්තරයෙන්ම විශ්වවිද්‍යාල නවකවාද සිද්ධිය පිළිබඳව කතා කරන්න. බොහෝ දුරකථන නැමතුම් ගලා ගැනීම නිසා අපිට ඉඩ ප්‍රස්තාව ලැබුණේ නැහැ. නම් අවස්ථාව ලැබුණොත් අපේ කාල පරතරයදලා අපි මේ පිළිබඳව වඩා කතා බහට දෙමු. ඒ අතරේ වාද්දුවේ සිට රොෂාන් මහත්මයා රැඳී සිටිනවා. ඔබට ආයිබෝන් ඔබට රොෂාන් මොකද්ද ගැටලුව? ඔව් රොෂාන් මහත්මයා කතා කරන්න. ඔව් මගේ ගැටලුව තමයි මේ නිසෙක්තුමා මේ මගේ නිවසක් මට අයිතිවල තියෙනවා. මේ නිවස මම එක පවුලකට ඒ කට්ටියකට මම බදු දීලා නෙමෙයි අත් වශයෙන්ම කිසිම ලියකියවිල්ලක් නැතුව යාට දීලා තියෙනවා. ඒ කට්ටියට නවතින්න. දැන් මට බයක් තියෙන කවදා හරි ඒගොල්ලෝ අයිතිවාසිකමක් කියයිද කියලා. අත් වශයෙන්ම මට වතුර ඒ කියන්නේ ජලය විදුලිය බරිපණම ඔක්කොම මම තමයි ගෙවන්නේ. ඉතින් ඒගොල්ලන්ට කවදා හරි දැන් දැනට අවුරුදු 3ක් විතර වෙනවා ඒගොල්ලෝ පදිංචි වෙලා කිසිම ලියකියවිල්ලක් මම අරගෙන නැහැ. ඉතින් ඒගොල්ලන්ට කවදා හරි අයිතිවාසිකමක් කියන්න පුළුවන් වෙයිද කියලා තමයි මගේ මේ ප්‍රශ්නය. ඔව් පැහැදිලිව ඉසුටි ඔබට ඔබතුමාට පිළිතුරක්. පැහැදිලිවම ඒගොල්ලොන්ට එහෙම අයිතියක් හම්බෙන්නේ නැහැ. ඒක නිසා පළවෙනි කාරණේ තමයි රොෂාන් මහත්මයාට බය වෙන්න අවස්ථාවක් නැහැ. හැබැයි රොෂාන් මහත්මයාට ඒ සම්බන්ධයෙන් බයක් තියෙනවා නම් හොඳම දේ තමයි බදු ගිවිසුමක් සකසලා දැන් අවුරුදු 3ක් ඉඳලා මොකක්වත් නැහැ නේ ගිවිසුමක් නැහැ නේ බදු ගිවිසුමක් සකසලා රුපියල් 5000ට අඩු වෙනන් අදාළ බදු මාසික බදු කුලිය ඒ සම්බන්ධයෙන් මුද්‍රගාසු පිළිබඳව ඉතාම ලොකු සහනයක් තියෙනවා ගැටලුවක් නැහැ ඒක නිසා රුපියල් 5000ට වැඩි නම් තමයි මුද්‍රගාසුගේ මේ අවස්ථාවක් තියෙන්නේ එතකොට සාමාන්‍යයෙන් සරලව කියනවා නම් එතුමා ආය කරගන්න කුලිය මාසෙට ආය කරගන්න කුලිය එතකොට 5000ට අඩු නම් ලොකු වියදමක් යන්නේ නැහැ බදු ගිවිසුමක් හදලා බදු ගිවිසුමේ අපි සාමාන්‍ය විශේෂයෙන් දාන කාරණයක් දෙන ඉඳි මහත්මයා මේ ගෙවල් කුලිය පනතේ ප්‍රතිපාදන මේ අදාළ බදු ගිවිසුමට අදාළ නොවේ කියලා. මොකද විශේෂයෙන් අපිට උතනදී බය වෙන්න තියෙන අපේ ගෙවල් කුලිය පනත කියලා පනතක් තියෙනවානේ. ඒතකොට එතනදී අපි මේ ගෙවල් කුලිය පනත යටතේ අදාළ කුලිය නිවසියාට යන්න තැනක් නැත්නම් එයාට පොඩි සහනයක් හම් වෙනවා. ඒ නිවසේම තව කාලයක් ඉන්න හැබැයි ගෙවල් කුලිය පනතේ ප්‍රතිපාදන අදාළ වෙනවා නම්. එතකොට එහෙම ඒකත් අදාළ නොවේ කියලා ඔබතුමාට ඉතාම පහසුවෙන් බදු ගිවිසුමක් සකසා ගැනීම හැකියාව තියෙන එක අනික එහෙම හිටියේ පමණින් කිසිදු ගැටලුවක් ඇති නොකරගෙන හිටියේ පමණින්ම යාට එහෙම අයිතියක් හම්බෙන්නේ නැහැ. අයිතියක් හම්බෙනවා නම් ඔහුට අනිවාර්යයෙන්ම අධිකරණයට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් තමන්ගේ අයිතිය ප්‍රකාශ කරව ගන්න ඕනේ. ඒක ටිකක් සංකීර්ණ සාකච්ඡාවක්. නමුත් ඔබතුමාට මේ මොහොතේ කිසිදු එහෙම බය වීමට අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි සරලම කාරණේ කියන්න තියෙන්නේ. ඔව් හොඳයි විශේෂයෙන්ම අපි ඔබට සඳහන් කළා විරාමයට පෙර ආතුව අපිට ලිපි මගින් තොරතුරු නැත්නම් ගැටලු ඉදිරිපත් කරපු අය පිළිබඳව තොරතුරු ලබා දෙන්න අපිට යොමු කර තිබෙනවා ගැටලුවක් නාවුල සිට එච්.එම්. විජේසූරිය මහත්මයා චන්ද්‍ර මහත්මයා ඔහු යොමු කරන ගැටලුව තමයි ජයභූමි ඔප්පුවක් ඥාති නොවන පුද්ගලයෙකුට පවරා ගැනීම කොහොමද කරන්නේ නැත්නම් මුදල් දී ලබා ගන්න කොහොමද නමුත් මේ ඥාති නොවන පරිබාහිර කෙනෙකුට මොකක්ද ඒ සඳහා ලබා දී හැකි වෙන්නේ එතකොට ඉන්දික මහත්මයා දැන් ඔය ජය භූමි ස්වර්ණ භූමි දක්ෂිණ ලංකාව ඔය වගේ විවිධ නම් වලින් තියෙනවා මේ රජයේ ඉඩම් බලපත්‍ර මත දිගු කාලින බලපත්‍ර මත දීලා තියෙනවා අදාළ පුද්ගලයන්ට එතකොට ඒ හරහා දැන් ඔබතුමාත් දන්නවා ඇති දැන් ගොඩක් වෙලාවට පවුලේ වැඩිමලාට කොටසක් උරුම වෙන විදිහට ඔය වගේ පවුලෙන් පිට මේක යන තත්ත්වයක් තිබෙන්නේ නැහැ. හැබැයි පැවරුම් ඔප්පු හරහා ඒ අදාළ පවරීම කරන්න පුළුවන්. හැබැයි එතනදී ඊටාම සුවිශේෂී පුද්ගලෙක් නිසි බලධාරියෙක් ඉන්නවා මේ සම්බන්ධයෙන් ඔහුගේ අනුමැතිය අවශ්‍යයි. ඔහු තමයි ප්‍රාදේශීය ලේකම්වරයා. ඒතර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දෙන ඒ විධිමත් අවසරය මත ඔය අදාළ ජයභූමි ඔප්පුවේ තියෙන අදාළ දේපල කොටස වෙනත් පුද්ගලයෙකුට පැවරීමේ හැකියාව තියෙනවා. දැන් මම වුණත් ප්‍රායෝගිකව අත්දැකලා තියෙන එහෙම ඔප්පු තියෙනවා. දැකලා තියෙනවා. ඒතර පවුලේ කෙනෙක් නෙවෙයි. හැබැයි ප්‍රාදේශීය ලේකම්තුමාගේ අනුමැතිය අනිවාර්යෙන් තිබිය යුතුමයි.
ඒතර ප්‍රාදේශීය ලේකම්තුමා අනුමැතිය දෙනවද නැද්ද කියන එක තීරණය කරද්දී එතුමා විසින් භාවිතා කරන වෙනත් විශේෂ නිර්ණායකයන් මිනුම් දඩු කීපයක් තියෙනවා. ඒවා එක්ක එතුමා ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් තියෙනවා නම් පැහැදිලිවම පැවරීමක් කරන්න පුළුවන්. ඒක වර්තමානයේ ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා. දැන් එතනින් අදහස් වෙන්නේ පවුලේ අයට හිමි වෙච්ච කාරණාවක් වෙනත් පුද්ගලයෙකුට මිලදී ගැනීමක් වෙන කාරණාවක්. ඔව් එතකොට දැන් ඇත්ත වශයෙන්ම වෙන කාරණේ ඉන්දික මහත්මයා උතනදී මුදල් උහුමාරුවක් වෙනවනේ. ඔව්. හැබැයි ප්‍රායෝගික යථාර්ථය ඒකනේ. නමුත් ඒ සම්බන්ධයෙන් උප්පුවේ සම්බන්ධයෙන් විධිමත් අර්ථකථනයක් ඉදිරිපත් කරන්නේ නැහැ. අර මම කිව්ව විදිහට අර විධිමත්ව බැහැර කිරීමට අවසරය දෙනවා නම් ඒ මත ඒ අදාළ සිද්ධිය කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හොඳයි එහෙමනම් අපි උත්සාහයක නිරතවමු මේ විශ්වවිද්‍යාල ගැටලු පිළිබඳව නැවත කතා කරන්නට. විශේෂයෙන්ම ඔබ සඳහන් කරපු කාරණාවක් තමයි මේ ඔවුන් විශේෂයෙන් මේ තරුණයන් මා ඔබෙන් විමසමින් සිටියේ දැන් අර යම්කිසි මට්ටමක සිට අධ්‍යාපනය හමාර කරන්නට එන දරුවා මෙවැනි පසුබිමකට ඇද වැටෙන්නේ ඇයි තවත් කෙනෙකු පීඩාවට පත් කරන්න යන සිතුවිල්ල ඇති වෙන්නේ සමාජයේ තරුණ කොටසකට කියන කාරණාව බොහෝ වෙලාවට දැන් නීතිය හෝ වේවා යම්කිසි ආධිපත්‍යයන් තුල මේක වළක්වාලන්නට කොතෙක් උත්සාහ කරත් නැවත මේවැනි තත්ත්වයක් ඇති වෙන්න බලපාන හේතු සාධක මොකද්ද විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු විදිහට? ඔව් දැන් උතනදී අත්ත වශයෙන්ම ගත්තොත් ඕක ඍජුවම නීතිමය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ඉතින් වාගේ. දැන් උතනදී දැන් ඔය ගැටලුව මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥතුමා මගේ ගුරුවරයාත් සමගත් මම අද උදෑසනත් සාකච්ඡා කරා. ඔහු මට ප්‍රකාශ කරන පළවෙනිම කාරණේ තමයි මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට තමයි මගේ ගුරුවරයා කෙලින්ම ඇඟිලි දික් කරන්නේ. ඔහු කියන කතන්දරය ඇත්ත. ඔහු කියන්නේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඇතුළට යනකොටම ඔහුට මේ ශරීර සුවතාවත් අනම්මනම් ඒවා ඒ සම්බන්ධයෙන් පුහුණු වීම දෙනාට වැඩිය විශේෂයෙන්ම සංගීතය ආශ්‍රය කරගෙන ක්‍රීඩාව ආශ්‍රය කරගෙන ඒ සියලුම ශිෂ්‍යෝ ගේ අතර තියෙන සුහදත්වය වර්ධනය කිරීමක් කරන්න ඕනේ. දැන් ඊළඟ කාරණේ තමයි ඉන්දික මහත්මයා දැන් ඔබතුමාට ඒ සම්බන්ධ අත්දැකීමත් විශ්වවිද්‍යාලය තුල තියෙන එක්තරා මට්ටමක බෙදීමක්. පැහැදිලිව. විශේෂයෙන්ම නගරෙන් ආපු පාසල් ශිෂ්‍යෝ සහ ගම්බද ශිෂ්‍යුන් අතර බෙදීමක් තියෙනවා. ඒතර ඔය බෙදීම කවුරුත් මතු පිටතලයේදී සාකච්ඡා කරන්නේ නැහැ. හැබැයි ඔය බෙදීමත් එක්ක තමයි ගොඩක් වෙලාවට ওই නවකවදේ කියන කාරණේ මතුවෙන්නේ. දැන් කෙනෙක් චෝදනා කරොත් යම්කිසි දේශපාලන ප්‍රවාහයන් මේ තරුණ කොටස් බැහැ ගැනීම, එක සංගම් බිහිවීම, ඒ සංගම් වල සමාජිකයන් බවට පත්වීම, දේශපාලඥයන් ඔවුන්ව යොදා ගැනීම කියන කාරණාවල් බලපෑවෙන්නේ නැද්ද මේ කාරණේත්? පැහැදිලිව බලපෑවෙනවා. පැහැදිලිව බලපෑවෙනවා. ඒ බලපෑවීමේදී විශේෂයෙන් එක්තරා දේශපාලන කණ්ඩායමකට තමයි නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් වෙන්නේ. ඔව්. එතකොට ඒකේ පොඩි යථාර්ථකුත් තියෙනවා. ඒක යථාර්ථයක් නැත්තේ නෑ. හැබැයි දැන් අපි ප්‍රායෝගික තලයට අවිල බැලුවොත් එහෙම දැන් ඔය සයිටම් ප්‍රශ්නේ ගත්තත් ඒ ඉන්න බලධාරීන්ට මේ අදාළ ගැටලු විසඳීමට ලොකු උත්සාහයක් දරන්නේ නැහනේ. දැන් මම ස්වාධීන වෘත්තිකෙක් විදිහින් ඉඳි මහත්මයා මට පැහැදිලිවම පේන කාරණේ සහ දැනෙන කාරණේ තමයි ගොඩක් වෙලාට උත්සාහ කරන්නේ පාලනාධිකාරිය විසින් උත්සාහ කරන්නේ මේ තියෙන ප්‍රශ්න විසඳන්න නෙවෙයි. තියෙන ප්‍රශ්න තව වැඩි කරගන්න අවශ්‍යම ඉඩ දීලා ඒ අදාළ පුද්ගලයෝ තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන එක. දැන් යම්කිසි විදිහකට දැන් ශිෂ්‍යයා අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලය තුල ඔහු ඇයි මේ රටේ දේශපාලන ක්‍රියාවලින් පිළිබඳ කතා කරන්නේ අධ්‍යාපනය කියන කාරණාව පැත්තකින් තියලා කෙනෙක් චෝදනා කරොත් එහෙම. දැන් ඔබට මේ කැක්කුම ආවේ නැහැ පාසලේ ඉන්නකොට විශ්වවිද්‍යාලය තුලට ඇවිල්ලා ඇයි ඔබ මේ රටේ දේශපාලන කාරණාවල් වලට යම්කිසි තීන්දුව වලට මැදිහත් වෙන තත්ත්වයට ශිෂ්‍යයාද පත්වලා තියෙනවා කියලා කෙනෙක් චෝදනා කරොත් ඔබ දෙන පිළිතුර. ඒක මම චෝදනාවක් විදිහට මම බාර ගන්න කැමති මොකද විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියලා කියන්නේ ඔහු තමයි රටේ අනාගතේ බාර ගන්න ඉන්න චරිතය ඉදිරියේදී. ඒතර ඔහුට රටේ සිදුවන දේශපාලන පිළිබඳව සැබෑ දැනුමක් සැබෑ විඥානයක් තිබිය යුතුයි. ඒතර විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් කියලා කියන්නේ මේ A level කරපු කාලෙදී හිටපු 12 13 හිටපු පුද්ගලයා ගෙදරින් යපිච්ච පුද්ගලයා නෙවෙයි. ඔහු ස්වාධීන චින්තන ධාරාවක් තියෙන ස්වාධීන පුද්ගලෙක් විශ්වවිද්‍යාලයට ආවට පස්සේ එතකොට දැන් රටේ සාමාන්‍ය දැන් ඔය මතය ඇති කරලා තියෙන දේශපාලඥයෝ සිම්මනේ. හැබැයි ඒ දේශපාලඥයෝ ඒගොල්ලෝගේ ඉතිහාසය ගත්තොත් ඒගොල්ලෝ විශ්වවිද්‍යාල සංගම් වල හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයෝ. ඔව් මම දැන් එතෙන් එන්නම් ඔබතුමා කතා කරා. මම නම් වශයෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඒගොල්ලෝ ශිෂ්‍ය සංගම් වල ප්‍රධාන නායකයෝ විදිහට ශිෂ්‍ය දේශපාලනය කරලා දැන් ජාතික තලයට ආවට පස්සේ ඒගොල්ලෝ ශිෂ්‍යයන්ට කියනවා මේ තමුන් ඉගෙන ගැනීම විතරක් කරන්න ඕනේ කියලා. සමහරවිට අපිට දුරකථන නැවතුමක් තිබෙනවා. ආයිවාන් ඔබට කවුද කතා කරන්නේ? මට මම කුණ්ඩසාරෙන් නුවන් කියලා කෙනෙක් කතා කරන්නේ. ඔව් නුවන් මහත්මයා. මට මගේ ප්‍රශ්නේ මම වාහනයක් ගත්තා. කියන්නේ පාවිච්චි කරපු වාහනයක්. පස්සේ මම කියන්නේ ඒකේ පොත්පත් විස්තර ඔක්කොම බලලා මම ගත්තේ. ඔව්. ඒ ගල්ලා මෙහෙම බලලා ගත්තට ඊට පස්සේ ඇවිල්ලා මම ආයෙම අර දැන් ඔපරේෂන් එක කරගන්න යන අවස්ථාවකදී තමයි මම දැනගත්තේ මේ වාහනේ එන්ජින් නම්බර් චැසි නම්බර් වෙනස් එකක් කියලා. ඔව්. එතකොට
ඊට පස්සේ කියන්නේ වාහනේට අදාළ පොත නෙවෙයි මට ලබා දීලා තියෙන්නේ. එතකොට මහත්තයා මොකක් හරි මට නීතිමය නමක් තියනවද ඒ ප්‍රශ්නේ ආයෙ निराකරණය කරගන්න කියලා තමයි. ඔව්. ඉතාම හොඳ ප්‍රශ්නයක්. නුවන් මහත්මයා නේද? ඔව් නුවන් මහත්මයා කුණ්ඩසාරි. නුවන් මහත්මයාට මම පෞද්ගලික විශ්වාසවන්ත වෙන ওই ප්‍රශ්නේ ජනසතු කිරීම සම්බන්ධයෙන් මේ වේදිකාව තුලදී ওই ප්‍රශ්නේ අහලා. ඉතාම හොඳ ප්‍රශ්නයක්. පැහැදිලි. දැන් ඔය වගේම ප්‍රශ්න තියෙන නඩු ගණනාවක් තියෙන අධිකරණයේදී. දැන් ඒ නඩුවල වර්තමාන තත්ත්වය බලනකොට අපිට හැඟෙන කාරණේ තමයි අපි වාහනයක් ගන්නකොට මේක රස පරීක්ෂක ළඟට දාලා තමයි වාහනේ ගන්න වෙන්නේ කියලා අපිට හිතලා තියෙනවා නීතිඥවරු විදිහට. මොකද හේතුව අපිට එන්ජින් නම්බර්ස් එතකොට චැසි නම්බර් එක පරීක්ෂා කරලා බැලීමට ප්‍රායෝගික ගොඩක් වෙලාට අපි උත්සාහ කරන්නේත් නැහැ. මොකද අපිට අපි බාහිර පරීක්ෂණයක් කරලා අපි ගොඩක් වෙලාට වාහනයක් ගන්නකොට බලන්නේ හොඳ රිස්ටාර්ට් වෙනවද? බොඩි කන්ඩිෂන් එක බලනවා. එන්ජිමේ පොඩ්ඩක් දන්න කෙනෙක් කරා පිස්ටන් ටික අරගෙන මේ සුද්ධ කරලා ওই ටිකනේ අපි කරන්නේ සරලව ගත්තොත් ගියර් ටික හොඳට වැටෙනවද කියලා බලලා ඒක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. හැබැයි අපි තාමත්ම දැඩි ලෙස සැලකිලිමත් වෙන්න ඕනේ මේ වාහනේ අපි සරල භාෂාවෙන් කිව්වොත් බට් කරලාද තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි තාම දැඩි ලෙස සැලකිලිමත් විය යුතුයි. මොකද මේ මොහොත වන විට ලංකාවේ ව්‍යාජ එන්ජින් නම්බර්ස් ටැසි නම්බර්ස් තියෙන රථ වාහන ගණනාවක් තියෙනවා. පොලිසියෙන් කරන්නේ මොකක්ද නේද? පොලිසියෙන් කරන්නේ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වුණොත් හරි තොරතුරක් ඉදිරිපත් වුණොත් හරි කවුරුත් පැමිණිලි කරගෙන ඉන්න ඕනේ නැහැ. කෝල් එකක් දීලා කිව්වොත් එහෙම අහවල් ගෙදර තියෙන වාහනේ සම්බන්ධයෙන් මට සැකයි මේක මේ බට් කරපු එකක් කියලා කිව්වොත් එහෙම කෙලින්ම පොලිසියෙන් ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා අදාළ එවෙලේ වාහනේ ලියාපදිංචි අයිතිකාරයා සැකකාරයෙක් කියලා ඉදිරිපත් කරනවා. එතකොට ඒගොල්ලෝ රස පරීක්ෂකයට ආවලා වාර්තාවක් ගෙන්න ගත්තට පස්සේ ඒකේ රස පරීක්ෂක වාර්තාවේ පැහැදිලිවම කියන කාරණේ තමයි එන්ජින් අංකයේ සහිත ප්‍රදේශය වෙනස් කිරීමකට ලක් කරලා තියෙනවා. එහෙම නැත්නම් කොටලා තියෙනවා කියන කාරණේ. එතනින්ම අපි අපරාධ චෝදනාවකට අහු වෙනවා. එතකොට අපි කොච්චර පැහැදිලි කරලා කිව්වත් අපි සද්භාවී ගණුම්කාරයෙක් කියලා අපි කොච්චර පැහැදිලි කරලා කිව්වත් අධිකරණය ඒක එච්චර සලකා බලන්නේ නැහැ. ඒතර මේ සම්බන්ධයෙන් ඔබතුමාට බරපතල තත්ත්වයක් දැන් නුවන් මහත්මයාට උද්ගත වෙලා තියෙන මේ මොහොතේදී මොකද ඒක මම මිලදී අරගෙන ඉවරයි මේ. මිලදී අරගෙන ඉවරයි. දැන් මම උපත් එක්ක පොඩි වෙලාවක් කරන් කියන්නම් ලංකාවේ ඉතාම ජනප්‍රිය පුද්ගලයෙක්ගෙන් වාහනයක් මිලදී ගත්ත මගේ හිතවතෙක් හිටියා. ඒ පුද්ගලයා මිය ගියා. Tamanට වාහනේ විකුණපු මුල් අයිතිකරු මිය ගියා. හැබැයි මෑත කාලයේදී තමයි ඔහුව මහනුවර විශේෂ අපරාධ ඒකකයේ මගින් ඔහුව වාහනේ පාරේ යනකොට පේරාදෙණි ප්‍රදේශයේ රත්තරන්ගොඩ අරගෙන වාහනේ ඉදිරිපත් කරලා දැන් මේ වෙන විට වාහනේ මේ මොහොතේ තියෙන රේගුව බාරේ ඒ සම්බන්ධයෙන් ඒ වාහනේ අර මේ බදු නොගෙවා ගෙනාපු වාහනන්ති කියලා දැන් පරීක්ෂණ කරගෙන යනවා. අපේ පුද්ගලයා සද්භාවී ගණුම්කාරයෙක්. මේ මොහොතේ සැකකරුවා. හැබැයි ඔහුට උනත් කිසිදු සහනයක් හම්බෙන්නේ නැහැ. ඒ අදාළ සිද්ධියෙන් පස්සේ තමයි අපිට හිතෙච්ච කාරණේ අපි වාහනයක් මිලදී ගන්නකොට මේ රස පරීක්ෂකයට දාලා වගේ තමයි අපිට දැන් ගන්න වෙන්නේ. ඊටාම දැඩි ලෙස අපි ඉවසිලිමත් විය යුතුයි. මේ මොහොතේදී බැලුමට මේ මොහොතේදී ඔබතුමාට තාම අධිකරණයට ගිහිල්ලා නැහැ මං හිතන්නේ මේ ගැටලුව. හැබැයි අධිකරණයට මේ ප්‍රශ්නේ ගියොත් ඔබතුමාට අනිවාර්යයෙන්ම ටිකක් බරපතල මට්ටමේ ප්‍රතිපාකවලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒක පොඩ්ඩක් ඒ කාරණේ හිතේ තියාගන්න. ඒකත් එක්කම අනිකුත් ප්‍රේක්ෂකයන් කියන තියෙන කාරණේ තමයි තමන් වාහනයක් මිලදී ගන්නකොට ඊටාම දැඩි ලෙස එන්ජින් නම්බර් එක, චැසි නම්බර් එක පොතේ තියෙන තත්ත්වය විශේෂයෙන් එන්ජින් නම්බර් සහ චැසි නම්බර් ආශ්‍රිතව වෙනස්කම් සිදු කරලා තියෙනවද කියන කාරණේ ඊටාම දැඩි ලෙස බලන්න සිද්ධ වෙනවාම තමයි. එහෙම නැත්නම් බරපතල ගැටලු සහගත තත්ත්වයන් උද්ගත වෙනවා. චන්ද්‍ර මහත්මයා අපිට තවත් දුරකථන නැවතුමක් වෙනවා. ආයිබෝන් ඔබට කවුද කතා කරන්නේ? ආයිබෝන්. හෙලෝ මේ දමගල්ල මීගා පිටේ පුෂ්පා කුමාරි කතා කරන්නේ. ඔව් මහත්මිය. මේ අපේ ගෙවල් වල දෙන පාරේ ලොකු ගඟක් තියෙනවා. ඒ ගඟෙන් මෙහා පැත්තට ප්‍රධාන පාරක් තියෙනවා. ගම් දෙකක් සම්බන්ධ කරන ප්‍රධාන පාර. ඒකෙනට පාලමක් ඉල්ලලා අපිට අවුරුදු ගාණක් කතා කරන කාගේම සහයෝගයක් නැහැ. ඔව් මොකද ඔබතුමිය ඉදිරිපත් කරන ගැටලුව? අපිට පාලම ලබා දුන්නොත් ඉතින් හොඳයි. මෙතනින් පාසල් ළමයි යනවා සමිස් සමාගම් වලට යනවා කොමරි පොයේ දාට 150ක් විතර මම හිතන්නේ පොදු සමාජ ගැටලුවක් මේ ඇයට හැකියාව තියෙනවා මේ පිළිබඳව ඒ පළාතේ වගකිය යුතු ආයතනයකට ඉල්ලීම යොමු කරන්න. ඔව් විශේෂයෙන්ම අපි පොඩි කාරණයක් කියලාම විශේෂයෙන්ම ওই සම්බන්ධයෙන් පළවෙනිම පියවර විදිහට ප්‍රාදේශීය ලේකම්තුමාව හම්බෙලා ওই සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කරන්න. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරාට පස්සේ එතුමිය මැදිහත් වෙලා ප්‍රතිපාදන තියෙනවද නැද්ද කියන කාරණෙත් එක්ක සලකලා බලලා කියයි. ඊට අමතරව
මාධ්‍ය හරහා විශේෂයෙන් දැනුවත් කිරීමක් සිදු කරොත් අර සියලුම කාරණාවලට වැඩි ඉක්මනින් ඔබතුමීට උත්තරයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. දැන් මේ මොහොතේ අපිට මේ නීතිය වැඩසටහනේ මේ මොහොතේ අපිට ඍජුව ඕකට අපිට උත්තරයක් දීමේ අවශ්‍යතාවයක් හැකියාවක් නැහැ මේ වෙලාවේ. මොකද ඒක ඇවිල්ලා ප්‍රතිපාදන මින් වෙලා කර යුතු සංවර්ධන ක්‍රියාවලියක් වෙන නිසා. බොහොම ස්තුතියි ඔබට. ඔව් ඒ වගේම තවත් දුරකථන මතමත් තිබුණා චන්ද්‍ර මහත්මයා. ආයිබෝන් ඔබටත්. ආයිබෝන්. ආයිබෝන්. ඔව් ඔබතුමී කොහෙන්ද කවුද? මම පොලින් කතා කරන්නේ. ඔව්. මට මේ නීති මාත්‍යෙන් දැනගන්න ඕනේ. ඔව්. ඔව්. ඔව් කතා කරන්න ඔබතුමී. මට දැනගන්න ඕනේ මගේ මහත්තයා දැන් නැති වෙලා. ඔව්. මහත්තයා ජීවිතුන් අතර ඉන්නකොට මහත්තයායි අම්මයි එකතු වෙලා ඉඩමක් කරන් තියෙනවා. ඊට පස්සේ අපරින් ඉඩම. ඔව්. දැන් ඒ ඉඩම මේ මහත්තයා දුන්නාට පස්සේ දැන් ඒ පවුලේ අනිත් සහෝදරයෝ එකතු වෙලා දැන් ඒ ඉඩම බෙදන්න ඕනේ කියලා කියනවා. ඉතින් මේ දැන් අවුරුදු 20ක් විතර මහත්තයා අරගෙන වගා කරලා සම්පූර්ණ අපි කොන්ක්‍රීට් කට්ට දාලා ගේට් එකේ දාලා දෙන්නේ. ඔව්. ඔව්. ඉතින් ඒකේ මට දැනගන්න ඕනේ කොහොමද ඒක බෙදනවද කියන. ඔව් මහත්මිය දැන් කොහොම දුරකථනේ පොඩ්ඩක් ඇඳිලා මට කියන්න දැන් මේ ඉඩමේ අයිතිය තියෙන්නේ ඒ කියන්නේ දැන් සින්නක්කර ඔප්පුවකින් මේක මිලදී ගන්න නැත්තේ. එතකොට මේකේ විකුණුම් කරපුවා කරා. විකුණුම් කරපුවා කරයක් එකකින් තමයි මේ හරි පැහැදිලි. ඔව් එතකොට එතනදී මේ අදාළ මිලදී ගන්න කෙනා විදිහට නම් සඳහන් වෙන්නේ ඔබගේ ස්වාමි පුරුෂයාගේ නම සහ අම්මගේ නමද සඳහන් වන්නේ? දෙනින්ම මේ දෙන්නගේ නම් සඳහන් වෙනවා. දෙන්නගේම නම් සඳහන්. එතකොට ඒ දෙන්නම හවුලේ මිලදී ගත්ත විකුණුම් කර උප්පුවක් මත තමයි තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ඔව් එතකොට දැන් බැලුමටම ගත්තොත් අම්මට සහ ඔබගේ ස්වාමි පුරුෂයාට භාගේ අයිතියක් තියෙනවා මෙතනදී. එතකොට දැන් ඔබගේ ස්වාමි පුරුෂයා මිය ගිය නිසා ඔබට මේ ඉඩමෙන් ඔබට දරුවන් සිටිනවාද? ඔව් එතනින් තියෙනවා. ඔව් දරුවන් සිටිනවා. එතකොට ඔබට මේ ඉඩමෙන් අපි හරි සරලව ගත්තොත් එහෙම භාගයක අයිතියක් තියෙනවා. හරියට අයිතිය. හරියට. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දෙකෙන් එකක අයිතියක් තියෙනවා. ඒ කියන්නේ හතරෙන් එකක අයිතියක් ඔබට තියෙනවා මේ මොහොතේදී. මොකද සම්මියා මියගොස් සිටින නිසා. එතකොට ප්‍රධාන මුළු ඉඩමෙන් භාගයක නොබෙදූ අයිතියක් තමයි ඔබට හිමිවන්නේ. ඒ නොබෙදූ අයිතිය ඔබට මව සහ ඔබගේ මවගේ ඉන්න අනිකුත් දරුවන්. ඒ කියන්නේ සම්මියාගේ අනිකුත් සහෝදරයින් පවරා දීමට ගැටලුවක් ඇති කරනවා නම් ඔබට අධිකරණය හරහා ඒ අදාළ කාරණේ ඉදිරිපත් කරලා ඔබට තියෙන අයිතිය නිර්වෘල් කරගන්න පුළුවන්. හැබැයි මේ මොහොතේදී මවත් අනිකුත් සහෝදරයනුත් ඒ කියන්නේ සැමියාගේ සහෝදරයනුත් ඔබට ඒ අදාළ භාගික කොටස නිර්වෘල් දීමට කැමැත්තක් තියෙනවා නම් ඊටම පහසුවෙන් නෑ දැන් දැනට මම මියගින් ඉන්නේ. මාත් මියගින් ඉන්නේ. මාත් මියගින් ඉන්නේ. දැන් ඒතර සහෝදරයෙක් එකතු වෙලා තමයි ඒක දැන් මේක බෙදන්න ඕන කියන්නේ මේකෙදි මම දැනගන්න අහන්නේ මේකෙන් මම දැන් මුක්ති වින්දා කියලා එහෙම අයිතියක් මට එහෙම මෙයාට බැරිද මේකෙදි? අනිවාර්යෙන් හම්බ. වැඩිමලා කියලා එහෙම මෙහක් එන්නේ නැද්ද ඉතුරු භාගෙට? නෑ ඉතුරු භාගෙට එන්නේ දැන් මම මිය ගිහිල්ලා නිසා දැන් මවගේ පුතෙක්නේ ඔබගේ සැමියා. එතකොට දැන් අපි බලන්න ඕනේ මේක අපි සහෝදර 4 දෙනෙක් ඉන්නවා නම් මවට හම්බෙන දෙකෙන් එකෙන් හතරෙන් එක ගාන තමයි සහෝදරන් හම්බෙන්නේ. ඒ මවට හම්බෙන කොටසේ අණු කොටස් විදියට. එතකොට එක කුඩා කොටසකටත් ඔබගේ සැමියාට අයිතියක් තියෙනවා. සහෝදරයෙකුට. ඒ කියන්නේ සැමියා ජීවිතේතර නෑනේ. එතකොට ඒ සැමියාට දැන් ජීවිතුන් අතර නැති නිසා ඒකෙනොත් ඒ සැමියාට ජීවිතුන් නැති නිසා ඒකෙනොත් දෙකෙන් එකක් තමයි නැවත මෙයාට හම්බෙන්නේ. ඉතුරු දෙකෙන් එක යනවා මෙයාගේ දරුවට. එතකොට ඔබට පැහැදිලිව අයිතියක් හම්බ වෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මවට හිමි භාගයක කොටසෙන්නුත් ඔබට අයිතියක් හම්බ වෙනවා. තේරුණාද? ඒකේ බුක්ටි මෙච්චර කල් අපි වගා කරලා තියෙනවා. ඒ කියලා එහෙම මෙහෙක් නෑ නේ. එහෙම එකක් නෑ. ඔබට උරුම අයිතියක් තමයි හම්බෙන්නේ. උරුම අයිතියක් හම්බෙන්නේ. ඒ මම සරලව කිව්වොත් එහෙම ඔබගේ සැමියාගේ නමට තියෙන ප්‍රධාන ඉඩමේ දෙකෙන් එකෙක් අයිතියක් ඔබට හම්බ වෙනවා. මවට තියෙන දෙකෙන් එකෙන් මවගේ පුතෙක් වෙච්ච ඔබගේ සැමියාට අයිතියක් හම්බ වෙනවා. එතකොට ඒ අයිතියෙන් නැවත දෙකෙන් එකක් තමයි ඔබට හම්බ වෙන්නේ. හේතුව ඔහු මියගොස් නිසා. එතකොට මේක බය වෙන්න දෙයක් නැහැ. ඔබට පැහැදිලිවම කොටස් දෙකකට අයිතිවාසිකම් තියෙනවා. ප්‍රදේශයේ ඉන්න නීතිඥ මහත්තයෙක් හෝ නොතාරිස් මහත්තයෙක් හම්බෙලා ওই කාරණේ ගැන එතකොට ඔබට ලස්සනට ගැලීම් සටහනකින් ඇඳලා කියනවා. දැන් උසාවි නඩුවක් දාන්න යන්නේ පැත්තේ අය. නඩුවක් දානවා නම් ඔබට ඔබගේ කොහොමද ඔබට මේ උරුමය හම්බෙන්නේ කියන කාරණේ ඉදිරිපත් කළා ඔබට උත්තරයක් බදින්න පුළුවන්. ඉන්පස්සේ ඔබට අනිවාර්යයෙන්ම අධිකරණය හරහා
නිරෝල් කරගන්න පුළුවන් මේක. දැන් අධිකරණයට යන එක අපරාධින් දිග මම මේ කියන්නේ. ඒ කියන්නේ දැන් ඕක තමයි තියෙන ප්‍රශ්නේ. අර අපි කියනවානේ ගොඩක් ඔය දකුණු ආසියාවත් එක රටවල් වල ඉඩම් වලට ඊටාම ප්‍රබල තණ්හාවක් තියෙනවා මිනිසුන්ගේ. ඒත් ඉන්දියාවෙත් එහෙමයි ලංකාවෙත් එහෙමයි ගොඩක්. නමුත් මේක අධිකරණයට යන එක තේරුමක් නැහැ. නිකන් මේ පාර්ශවයේ එකතු වෙලා සරලව කරගන්න පුළුවන්. තාම සරලව කරගන්න පුළුවන්. අපි හැම වෙලේම දෙන උපදේශය තමයි ඒක. නිකන් අපි මේ වැඩසටහනේ අපේ අරමුණක් වෙන්නේ ඒකනේ. අපි නීතිය පිළිබඳව යම් සරල කාරණා මේවා ඊටාම බරපතල මට්ටමේ කාරණා සරල කාරණා සරල භාෂාවකින් ජනතාවට තේරුම් කළ දෙන එක. ඒතර මේක මේ අධිකරණයට ගිහිල්ලා බේර ගන්න තියෙන බරපතල කාරණයක් නෙවෙයි. සියලුම සහෝදර සහෝදරියෝ එකතුලා මේක පහසුවෙන් කරගන්න පුළුවන්. මම හිතන්නේ ඔබට ප්‍රමාණවත් වෙන්නට ඇති ඒ කාරණාව සම්බන්ධව අපි අවධානය යොමු කරමු චන්ද්‍ර මහත්මයා. ඔබේ අර කාරණාවත් එක්කලා විශ්වවිද්‍යාල දරුවන්ගේ ගැටලුව සහ මේ නවක වදේ කියන කාරණාව. මම හිතන්නේ ඔබට බොහෝ නිර්වචන ඇති ඒ පිළිබඳව. ඔව් මට මේ සම්බන්ධයෙන් තියෙන විවේචනාත්මක නිර්වචනයක්. මට මේ විවේචනාත්මක අදහසක් මට තියෙන්නේ. දැන් මට ඒ සම්බන්ධයෙන් ඍජුවම විශේෂ නම්ගම් කීපයක් මතක් වෙනවා. ප්‍රමුඛ පෙළේ දේශපාලඥයෝ නංගන් අපිට ඒවා කියන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදිහට ශිෂ්‍යයන්ගේ කාලේට ගිහිල්ලා අපි පොඩ්ඩක් මැදිහත්ව කල්පනා කරලා බැලුවොත් අපිට දැනෙන කාරණේ තමයි අපිට තේරෙන කාරණේ තමයි අපි යම් පුද්ගලයෝ විසින් මෙහෙවන චරිත බාටපත් වෙනවා. ඔබ කියන කාරණාව හරි. ඒක තමයි දැන් මම උත්සාහ කරේ ඔබෙන් මතු කරගන්නට ඒ කාරණාව. විශේෂයෙන්ම දැන් ඔය කියන ශිෂ්‍යයා එළියට යන ඔබත් ඒකේ උදාහරණයක්. ඔබ යම්කිසි වෘත්තියක් අද කරනවා. වෘත්තියක නිතන පුද්ගලෙක්. නමුත් ඔබ ඔය කියන අර තිබෙන අරගලකාරී ස්වභාවයට එහෙම නැත්නම් අර ගැටුම්කාරී ස්වභාවයට දැන් සමාජයේ තියෙන මහා ප්‍රශ්න දැන් ඔබ අද යනවද? ඔය කියන කාරණාව මම කියන්නේ ඔබ උදාහරණයකින් ඔප්පු කරන්න උත්සාහ කරන්නේ මේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාව පිළිබඳ. නමුත් එහෙම යන්නේ නැහැ. ඇත්ත කතාව. එක එක කුටුම්බයන් තුළ එක එක කාල අනුව ඒ වෘත්තින් කරගෙන යනවා. එහෙනම් සාමාන්‍ය ජනතාව විදිහට විශේෂයෙන් මාධ්‍යකරු විදිහට අපිට දැනෙන දෙයක් තමයි යම්කිසි කෙනෙකුගේ අතකොළු බවට පත්වෙච්ච පිරිසක් යම්කිසි වෙනත් අරමුණක් ඉෂ්ට කර ගන්නට මැදිහත් කරු බවට පත් වෙනවා කියලා කිව්වොත් ඔබ එකඟ වෙනවද ඒක? මම එකඟ වෙනවා. හැබැයි මම එකඟ වෙන්නේ ඍජුවම නෙවෙයි. මොකද ඒ අදාළ තත්වයට පත් කරන්න විශ්වවිද්‍යාලයේ ඉන්න පාලනාධිකාරිය සමහර දේශකවරු එතකොට යම් විලාට මාධ්‍ය සංවිධාන ඒ වගේ ඒ පුද්ගලෝ ගණනාව කරහා තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ චින්තනය හදන්නේ. දැන් අපි සමහර දේශපාලන කණ්ඩායම් වලින් කියන ඊටාම මේ විප්ලවකාරී විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඊටාම අඩුයි දැන් මේ මොහොතේදී. ගොඩක් වෙලාවට ඉන්නේ විඥානයේ මොට වෙච්ච මොට කරපු එහෙම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඉන්නේ. දැන් ඒකේ ඊටාම අතුරු බිහිසුණු ප්‍රතිඵලයක් තමයි නවකවදී. මොකද අපි පැහැදිලිව විශ්වාස කරන කාරණේ තමයි අපි එක්තරා ආකාරයක නවකවදී ලක්වෙච්ච ශිෂ්‍යෝ ඒ කාලේදී ඒ සම්බන්ධ අපේ ඉතිහාසයේ දන්න පුද්ගලයෝ ඒ සම්බන්ධයෙන් සාක්ෂි දරනවා. අපිත් බරපතල විදිහට කියන කාරණා තමයි මේක ඊටාම අනවශ්‍යකාරී ක්‍රියාවක්. ඒ අනවශ්‍යකාරී ක්‍රියාව අපරාධ වරදක් ඉන්දික මහත්මයා. ඒක ඊළඟ පැත්තෙන් එන කාරණේ. ඒතකොට විශේෂයෙන්ම නවකද පනතේ දෙක වගන්ති යටතේ කිසියම් කාරණයකට අපි වරදිකාරී වුණොත් ඔහුට අප ලබා ගැනීම පවා කරන්න සිද්ධ වෙන්නේ මහාධිකරණයෙන්. ඒතකොට දැන් මහාධිකරණයෙන් අප ලබා ගැනීමේ ප්‍රතිපාදන වුණත් ඇති කරලා තියෙන්නේ එතනින්ම තේරෙනවා මේ ඊටාම බරපතල මට්ටමේ ක්‍රියා මතු පිටට නොපැමිණියාට කොච්චර දුරට විශ්වවිද්‍යාල තුළ සිද්ධ වෙනවද කියන කාරණේ. ඒතකොට ඒ සම්බන්ධයෙන් අද පසුගිය මාසෙ ඇති වෙච්ච කතිකාවත අනිත් කාරණේ තමයි දැන් නවකවදී දීලා කුමක්ද බලාපොරොත්තු වෙන ශිෂ්‍යයාගේ පැහැදිලිව. ඔහුගේ කෙනෙක් දැන් අපිට අපේ කාලේදී ඇති වෙච්ච ඉන්දික මහත්මයා ජනප්‍රිය තර්කයක් තමයි අපි මේ රැග් එක උඹලට කරන්නේ උඹලගේ කොඳු හදන්න කියලා. උඹලගේ යුනිටි එක හදන්න කියලා. ඒ කියන වචන මම මේ කියන්නේ. එතකොට අපි ප්‍රතිවිරුද්ධ විදිහට අපි අහපු කාරණේ තමයි මාස 3ක රැග් සීසන් එකකින් කෙනෙකුගේ යුනිටිය එකමුතුකම හදන්න පුළුවන් නම් අපි කිව්ව කාරණේ තමයි එහෙනම් ආණ්ඩුව මැදිහත් වෙලා මේ උතුරු සහ දකුණු තියෙන මේ ගැටලුවට මාස 3ක කෝස් එකක් හැදුවා නම් රජයේ මැදිහත් වෙලා ප්‍රතිපාදනක් දීලා මේ ජාතික සමගිය හදන්න පුළුවන්. ඒක නිසා මේ කියන කතන්දරින් දිග මහත්මයා මේ අර ඒක විකාර රූපී කතන්දර. හැබැයි මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. විශේෂයෙන් ගම්බදින් එන තරුණ තරුණියන්ට එක්තරා විදිහක පීඩනයකින් එන්නේ. එතකොට ඒ පීඩනය මුදා හරිනවා එක්තරා විදිහකට මේ නවකවදේ හරහා. එතකොට ඒක තමන්ගේ තියෙන පසුගාමී චින්තනයක ලක්ෂණයක් ඒක. නමුත් මේකට මම හිතන්නේ අපි විශේෂයෙන් මම මෙතනදී කියන්න කැමති කාරණයක් තියෙනවා, කිවි යුතු කාරණයක් තියෙනවා. අහිංසක දෙමව්පියෝ දන්නේ නැහැ තමන්ගේ පුතා හරි දුව හරි විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ කරන දේ. දැන් මම දැක්කා ওই කාරණේ මේ පාර මදක් වෙනස් වෙලා තිබ්බා. පෙරාදෙණි විශ්වවිද්‍යාල ශිෂ්‍ය බඳව ගන්නකොට දෙමව්පියන්ට විශේෂ දැනුම් දීම් ගණනාවක් කරා විශ්වවිද්‍යාලය හරහා. මේ අවුරුදු මම කියන්නේ. මොකද මට පෙරාදෙණි විශ්වවිද්‍යාලයත් එක්ක සමීප සම්බන්ධතාවක් තාමත් තියෙන නිසා. එතකොට ඒක අහන් හිටපු අපිට දැනෙච්ච අපිට හැඟිච්ච දෙයක් තමයි
දෙමව්පියන් අනිවාර්යයෙන්ම ඊටාම දැඩි ලෙස දැනගෙන ඉන්න ඕනේ තමන්ගේ දුවා හරි පුතා හරි විශ්වවිද්‍යාලයට ගියා නම් ඒගොල්ලෝ විශ්වවිද්‍යාලේ කරන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන්. දැන් සරලම කාරණේ ඉන්දික මහත්මයා මේක අර ඍජුවම නීතියට සම්බන්ධ නුනත් මේක අපි ජනප්‍රිය කාරණා නිසා කියන්න ඕනේ. සමහර දෙමව්පියෝ දන්නෙත් නැහැ පුතා විශ්වවිද්‍යාල කරන කෝස් එක මොකද්ද කියලාවත් දන්නේ නැහැ. කරන විෂය මොකද්ද කියලාවත් දන්නේ නැහැ. දැන් සමාජයේ මතයක් තියෙනවනේ දැන් දරුවා විශ්වවිද්‍යාලයට සමත් වෙලා තියෙනවා. ඔහු විශ්වවිද්‍යාලේ ඉන්නවා. උපාධිය අරගෙන ඔහු එනවා. ඔහුට රැකියාවක් ලැබෙනවා. මේ කියන කාරණාව ඕකත් පරිදිනින් ඉන්දික මහත්මයා. ඕකත් පරිදිනේ. දැන් අපි හිතන් ඉන්නවනේ විශ්වවිද්‍යාලෙන් උපාධියක් දුන්නොත් එයාට අනිවාර්යෙන් රජෙන් රැකියාවක් දිය යුතු කියලා අපි හිතන් ඉන්නවනේ. කොහෙද එහෙම කරන්න පුළුවන්ද? එහෙම ක්‍රමවේදයකුත් නැහැ. එහෙම ක්‍රමවේදයකුත් නැහැනේ. දැන් විශේෂයෙන් වෛද්‍ය උපාධිය හදාරන කට්ටියට එහෙම අවස්ථාවක් තියෙනවා. හැබැයි එහෙම නැතුව අනිකුත් උපාධියෙන් ගත්තොත් උපාධි පාඨමාලාවෙන් ගත්තොත් මම හිතන්නේ 80%ක් විතර. ඒක හුදු අධ්‍යාපන සුසුකමක් පමණයි. දැන් විශේෂයෙන් කලාපීඨේ වේවා වෙනත් අංශ වේවා නීති අංශයත් එහෙමයි. නීති අධ්‍යාපනයේ වුණත් LLB උපාධිය කියලා කියන්නේ ඒක හුදු අධ්‍යාපන සුසුකමක්. වෘත්ති සුසුකමක් නෙවෙයි. අපි පටල ගන්න කාරණයක් තියෙන ඉතින් මහත්මයා. ඒ පටල ගන්න කාරණේ තමයි මොකද ගොඩක් වෙලාවට අපිට දැන් අපිට දුරකථන ඇමතුම් ගත්තත් අපිට ටිකක් ඒවා ඔක්කොම මැදි වයසේ සහ ජීවිතයේ අවසාන කොටස ඉන්න කට්ටිය දෙන දුරකථන ඇමතුම් තියෙන්නේ. ඒතර මං හිතන්නේ ඒ වගේ පරීක්ෂකයෝ තමයි මේ වැඩසටහන වලට එකතු වෙලා ඉන්නේ. අපි ඒගොල්ලන්ට කියන්න ඕන විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩය තමයි අපි ඊටාම හොඳින් තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල දරුවන් සම්බන්ධයෙන් ඊටාම දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද මම මේක ඊටාම වක්කීමෙන් කියන්නේ ඉඳි මාත් අවසාන මොහොතේදී පසුගිය වතාවේ මම අධිකරණ හිටියයි මොහොතේ. පෙරාදෙණිය විශ්වවිද්‍යාල සිද්ධියේදී ඒ වෙලේ සමහර අම්මලා තාත්තලා මං හිතන්නේ අදටත් විශ්වාස කරනවා තාම අම්මලා තාත්තලා දන්නේ නැහැ තමන්ගේ දරුවන් ඉන්නේ රක්ෂණ බන්ධනාගාරේ කියලා. මොකද ඒ අම්මලා තාත්තලා ඒ කාරණේ කියලා නැහැ. ඒ දරුවෝ ඒවා යාළුවෝ ඒවා කියන්නේ නැහැ. අම්මලා තාත්තලා හිතන්නේ විශ්වවිද්‍යාලේ ගියා මොකද සමහරට ඈත ගමකින් එන දරුවෙක් ගෙදර යන්න ආපහු මාස දෙකකට පාරක් විතරනේ. කෝල් එකක් දෙන එක විතරයි කරන්නේ ගොඩක් වෙලාවට. ඒගොල්ලෝ හිතන්නේ දරුවා ඊටාම හොඳින් අධ්‍යාපන හදාරනවා කියලා. නමුත් විශ්වවිද්‍යාලේ එහෙම නෙවෙයි. විශ්වවිද්‍යාලයේදී මේ ඊටාම පුළුල් නිදහසක් තියෙනවා. ඒතර ඒ නිදහස ගොඩක් වෙලාවට වල්බూరు නිදහසක් විතරක් භාවිත කරන්නේ. ඒතර අන්තිමේදී පොලිසියෙන් අම්මට තාත්තට පණිවිඩයක් යවුවොත් විසක්ක දරුවා මේ වගේ ප්‍රශ්නයක් කළා බන්ධනාගාරේ කියලා. එතකොට තමයි අම්මයි තාත්තයි කම්පාවටපත් වෙන්නේ මොකද්ද මේ දරුවට වුනේ කියලා. ඒතර මේ සම්බන්ධයෙන් මම හිතන්නේ අර ගෙදර තියෙන අන්තර් සම්බන්ධතාවයේ බිඳවැටීම ඊටාම බරපතල මට්ටමේ ප්‍රශ්නයක්. ඕකට උත්තර ඉන්දික මහත්මයා මේ සමහර මාධ්‍ය වලිනුත් ඊටාම බරපතල මට්ටමින් පෞල් සංස්ථා බිඳවැටෙන විදිහට වැඩ කරලා තියෙනවා. සමහර අපි ගමුකෝ දැන් හින්දි නාට්‍ය ගන්නකෝ. තනි ක්‍රම කතා කරලා වැඩක් නැහැ ඉන්දික මහත්මයා. අපි පසු වෙලාවක මේ සම්බන්ධයෙන් වෙනම කතා කරමු. ඒවර නීති ඍජුව සම්බන්ධ නොවුනත් මම හිතන්නේ සමාජ තලයේ අපි විසින් වගකිය යුතු මාධ්‍ය ආයතනයක් විසින් සහ වගකිය යුතු මාධ්‍යවේදියෙක් විදිහට මේවා මතු කළ යුතු කාරණා ඉන්දික මහත්මයා. මම හිතන්නේ ඔබට විශේෂයෙන්ම මේ කතිකාව හරහා ඔබට විවිධ මතවාදයන් තිබෙන්න පුළුවන්. ඔබ අප මේ කතා කරපු කාරණාවත් එක්කම ගොනුණු කාරණාවන් වලට පරිබාහිර මතවාදයන් ඔබට තිබෙන්න පුළුවන්. නමුත් අප උත්සාහ කරන්නේ සමාජයේ පිළිබඳ යම්කිසි විදිහක වෛරයකින් හෝ ද්වේෂයකින් හෝ නොවේ මේ මතවාද පළ කිරීම අපේ අපේක්ෂාව. අපි විශ්වාස කරන්නේ සමාජයේ හුදු මහ ජනතාව කෙරෙහි බලපවත්වන්නා වූ කරුණු පිළිබඳව ඔපුටා දැක්වීම. ඒ නිසා එවැනි ඔපුටා දැක්වීමක් තුළින් ඔබ යාලින්දෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වන්නේ. හැබැයි ඒ සමුගෙන යාම තවත් සතියකින් ඔබ හමුවීමේ බලාපොරොත්තු වූ සටහනක් බවට පත්වේවි කියලා අපි විශ්වාස කරනවා. අපට ඔබේ ගැටළු දුරකථන ඇමතුම් හරහා ලබා දෙන්නට නොහැකුණත් ලියන්න අපට නිෂ්පාදක නීතිය රංගිනී ශ්‍රී ලංකා රූපවාහිනිය නුවරපාර දඹුල්ලයි අපේ ලිපිනේ. මා යලිත් වරක් ලිපිනේ සඳහන් කරන්නම් නීතිය නිෂ්පාදක රංගිනී ශ්‍රී ලංකා රූපවාහිනිය නුවරපාර දඹුල්ල අපේ ලිපිනේ. අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතාමත්ම ආනන්දයේ පිරණු සුබවාදී සතියක් ප්‍රාර්ථනා කරමින් ඔබෙන් සමුගන්නවා. ලබන සතියේ හමු වී බලාපොරොත්තු වෙන ඔබට තෙරුවන් සරණයි.
ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පසින් තියෙන subscribe button එක ඔබලා bell සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා. එහෙනම් මතක ඇතුව මේ වීඩියෝ නරඹලා අවසානයේ subscribe button එක ඔබලා bell සලකුණ ඔබලා like කරලා යන්න. ආයෙ දවසක හමු වෙමු මෙවැනි වීඩියෝකින්. මම